හරි මං කලින් කිව්වා වගේ අපේ අද පාඩම දර්ශක ගොඩනැගීම් කියන පාඩම. හරි මුලින්ම අපි බලමු දර්ශක ගොඩනගන්න කලින් දර්ශකයක් කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයගොල්ලෝ අහලා තියෙන දර්ශක කීපයක් මතක් කරන් බලන්න. දර්ශක කියන නම අගටම තියෙනවා ටිකක් ඔයගොල්ලන්ට පුරුදු ඇතිනේ. ජීවන වියදම් දර්ශක, කොටස් මිල දර්ශක. ඒ වගේ දර්ශක. මේ දර්ශක කියන්නේ මොනවද? මේ දර්ශකයක් කියලා කියන්නේ දර්ශකයක් කියලා කියන්නේ මොකක් හරි ඇත්තටම ඉලක්කමක්. මේ ඉලක්කමේ තේරුමක් තියෙනවා. මේ ඉලක්කම හදාගන්නේ මොකක් හරි අපිට නිරීක්ෂණය කරන්න ඕනේ. අපිට මොකක් හරි නිරීක්ෂණය කරන්න ඕන දෙයක් තියෙනවා නම් ඒ දෙයට බලපාන සාධක ගොඩක් තියෙනවා නම් අන්නේ සාධක ඔක්කොගෙම සංකලනයක් විදිහට හදාගත්ත ඉලක්කමක් තමයි මේ දර්ශකයක් කියලා කියන්නේ. දැන් මම මේක පොඩි උදාහරණයකින් කියන්නම්. දැන් අපි කොළඹ කොටස් වෙළඳපොළ ගමුකෝ. දැන් කොළඹ කොටස් වෙළඳපොළ ගත්තාම ලැයිස්තුගත සමාගම් 200ක් විතර තියෙනවා දැනට. එතකොට මේ සමාගම් 200ක් විතර තියෙනවනේ. දැන් එතකොට කාට හරි බලා ගන්න ඕනේ සාමාන්‍යයෙන් දවසක් ඇතුළතදී මේ ඔක්කොම සමාගම් වල කියන්නේ දවසක් ගත්තොත් ඒ සමහර සමාගම් වල කොටස් මිල මොකද වෙන්නේ? උඩ යනවා. සමහර සමාගම් වල කොටස් මිල යට යනවා. සමහර සමාගම් වල කොටස් මිල සමානව තියෙන්නත් පුළුවන්. එහෙම නෙමෙයි. පොදුවේ මේ සියලුම සමාගම් සමස්තයක් හැටියට ගත්තාම වැඩිපුර වෙලා තියෙන්නේ කොටස් මිල ඉල ගිහිල්ලාද එහෙම නැත්නම් කොටස් මිල අඩු වෙලාද කියලා කාට හරි බලා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒතර මේකට එක සමාගමක සමාගම යන එක ප්‍රායෝගික නෑනේ. එතකොට අපි මොකද කරන්නේ? එතකොට අපි කරන්නේ දැන් එක එක කොටස් අනිත් එක ඒවා කොටස් මිලවලුත් වෙනස්නේ. දැන් උදාහරණ විදිහට ගත්තොත් මේ ජෝන් කීල් සමාගම ගත්තොත් මේකේ කොටස් මිල එකක්. දැන් මේ දවස්වල රුපියල් 135ක් විතර. එතකොට සම්පත් බැංකුව වගේ කොටසක් ගත්තොත් කොටස් මිල රුපියල් 50ක් වගේ. එතකොට අපි කරන්නේ මේ සියලුම කොටස් වල විවිධ ලක්ෂණ භාවිතා කරලා ඉවර වෙලා අපි හදාගන්නවා ඉලක්කමක් එක ඉලක්කමක් මේ සියලුම කොටස් වල මිල නිරූපණය වෙන විදිහට. තේරෙනවනේ? ඒතර ඉන්නේ වගේ එකක් තමයි දර්ශකයක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට සම්පත් බැංකුවේ කොටස් මිලට කොටස් වලින් කිසියම් ඉලක්කමක් අරගෙන ඒක දාන. ඔහොම ජෝන් කීල් සමාගමෙන් තව ඉලක්කමට තව අපි යම් කිසි අගයක් එකතු කරනවා. ඔය විදිහට එකතු කරලා ඉවරලා හදා ගන්නවා සියලු කොටස් මිල දර්ශකය කියලා දර්ශකය. ඊට පස්සේ අපිට පුළුවන් දැන් එතකොට මේ සියලු කොටස් මිල දර්ශකය 1000යි කියලා අපි පළවෙනි දවසේ හදාගත්ත කියලා හිතන්න. ඊට දෙවෙනි දවසේ මොකද වෙන්නේ? ඊට දෙවෙනි දවසේ අර එක එක කොටස් උච්චාවචන වෙනවනේ. එතකොට මේ 1000 ඇතුළේ දැන් සම්පත් බැංකුවේ ඉලක්ක 10න් 5ක් සම්පත් බැංකුව වෙන්න පුළුවන්. ජෝන් කීල් සමාගම 10න් 7ක් වෙන්න පුළුවන්. එතකොට ඔය ජෝන් කීල් සමාගමේ කොටස් මිල අඩු 7 ඉඳලා 0.5ක් කරුණා ඒක 6.5 වෙනවා. ওই විදිහට මේ 1000 ඇතුලේ තියෙන එක එක ඉලක්කම් උඩ යඩි වෙලා එදා දවස් ඉවර වෙද්දී 1005 වෙන්න පුළුවන් දවස් ගාන ඊළඟ දවසේ. ඒතර ඒකෙන් කියන්නේ මොකද්ද? අර දර්ශකයාගේ ඉහළ ගිලගෙන සමස්තයක් වශයෙන් කොටස් මිල වෙලා තියෙන ඉහළ ගිල. සමහර වෙල ගිලෙන්න පුළුවන්, සමහර වෙල පහළ ගිලෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ වැඩක් තමයි අපි දර්ශකයකින් කරගන්නේ. මොකද්ද? මොකක් හරි සාධකයක් අරගෙන මොකක් හරි ලක්ෂණයක් නිරූපණය කරන්න තමයි මේ දර්ශකයක් හදාගන්නේ. ඒකට බලපාන විවිධ සාධක එකතු වෙලා. හරි. දැන් බලන්න මේ කියලා තියෙන මොකක්ද කියලා. දර්ශකාංකයක් කියන්නේ කාලයත් සමග කිසියම් විචල්‍යයකෝ විචල්‍ය කීපයක වෙනස් වීමේ මිනුම වේ. හරි දැන් මම කිව්වනේ දර්ශකයක් කියන්නේ මොකක්ද කියලා. ඒතර ඔයගලන්ට අපැද්දකමක් තියෙනවා අහන්න. ඒතර දර්ශකයක් කියලා කියන්නේ දැන් මම අර කිව්වා වගේ දැන් සියලු කොටස් මිල දර්ශකය නම් එක එක සමාගම් වලින් විවිධාකාරයේ දායකත්ව සහිතව හදාගත්ත ඉලක්කම. ඊට පස්සේ අපිට පුළුවන් අර කොටස් වල උච්චාවචන වෙනකොට මේ මුළු ලොකු ඉලක්කමේ අඩු වැඩි වීම නිරීක්ෂණය කරන්න. ඒතර සාමාන්‍යයෙන් අපි මේක නිරීක්ෂණය කරන්නේ කාලය ඔස්සේ. කියන්නේ දැන් අද දවස කවද්ද? දැන් අද දවස සැප්තැම්බර් 25. දැන් අද කොටස් වෙළඳපොළ වහලා. ඒතර අපි හෙට දවස ගමු සැප්තැම්බර් හෙට සැප්තැම්බර් 27 නේද? සැප්තැම්බර් 27. එතකොට ගිය අවුරුදු 2020 සැප්තැම්බර් 27ත් කිසියම් අගයක් තියෙන ඇතන කොටස් වෙළඳපොලේ දර්ශකයට. ඒතර අපිට බලන්න පුළුවන් මේ අවුරුද්දක් ඇතුළතදී කොටස් මිල දර්ශකයේ කොච්චර වෙනසක් වෙලාද කියලා.
දැන් බලන්න දර්ශකයක් කියන කාලයත් සමග දැන් අපි කාලය කොච්චරද අවුරුද්දක කාලයක්. අන්නේ අවුරුද්දක කාලයක් ඔස්සේ මේ කොටස් මිල දර්ශකයේ කියන කොටස් මිල කියන විචල්ලේ වෙනස නිරූපණය කරන්න පුළුවන් වුණා අපිට දර්ශකාංකය භාවිතා කළා. දැන් මම මෙතන මේ ෆොටෝ එකක් දාලා තියෙනවා කොටස් මිල දර්ශක. සියලු කොටස් මිල දර්ශක. මේ PI කියලා කියන්නේ all share price index. සියලු කොටස් මිල දර්ශක. දැන් බලන්න මේ දවස් මැයි 19 වෙනිදා ගත්ත පින්තූරයක් තමයි මේ දාලා තියෙන්නේ. ඒතර ගිය අවුරුද්දේ මැයි 19 වෙනිදා ඔයගොල්ලෝ දන්නවා අර කොවිඩ් වසංගතය ආවත් එක්ක කොටස් මිල දර්ශකේ ගොඩක් පහළ වැටුණා නේද? මීටත් වඩා පහළ වැටුණා. 4500 විතර ගියා. ඒතර ඒ ගිහිල්ලා මේ මැයි මාසේ ආපහු රට ඇරියට පස්සේ ගත්ත පින්තූරයක් තමයි මේ තියෙන්නේ. ඒතර සියලු කොටස් මිල දර්ශකේ තිබිලා තියෙන 4701යි අගේ. දැන් ගත්තොත් එහෙම සියලු කොටස් මිල දර්ශකයේ අගේ කොච්චරද? දැන් ගත්තොත් එහෙම 9000ටත් කිට්ටුයි. අපි හිතමුකෝ 9000යි කියලා. ඒතර බලන්න සියලු කොටස් මිල දර්ශකයේ දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වෙලා. ඒතර අපිට කියන්න පුළුවන් කාලය ඔස්සේ අවුරුදු එකමාරක් වගේ කාලයක් ඇතුළත මේ සියලු කොටස් මිල දර්ශකයාගේ දෙගුණයක් විතර වෙලා කියලා කියන්නේ පොදුවේ සමාගම් වල මිල මට්ටම් දෙගුණයක් විතර වෙලා ඇති. සමහර සමාගම් තුන් ගුණයක් වෙලා ඇති. සමහර සමාගම් වෙනස් වෙලා නැතුව ඇති. ඔය ඔක්කොගේම සංකලනයෙන් පොදුවේ සමස්තයක් හැටියට සියලු කොටස් වල මිල දෙගුණයක් විතර වැඩි වෙලා කියලා අපිට මේ දර්ශකය දිහා බලලා කියන්න පුළුවන්. දැන් මේක කාලය ඔස්සේම විතරක් නෙමෙයි විවිධ සාධක ඔස්සේ මේ විචල්්‍ය වල වෙනස් වීම අපිට කියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට දැන් මේ වගේ දර්ශක වලට අමතරව දැන් ඔයගොල්ලෝ අහලා තියෙන විවිධ දර්ශක සතුට දර්ශක කියලා තියෙනවා. මේ එහෙම නැත්නම් අර තියෙන හැපිනස් ඉන්ඩෙක්ස් කියලා අහලා තියෙනව නේද? ඒතර ඒ වගේ විවිධ දර්ශක තියෙනවා. ඒතර අපිට භූගෝලීය ප්‍රදේශ ඔස්සේ මේ දර්ශක වල වෙනස් වීම බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් දකුණු ආසියාවේ සතුට දර්ශකය කොච්චරද? ඊට පස්සේ දකුණු ඇමරිකාවේ ඊට සාපේක්ෂව සතුට දර්ශකය කොච්චරද? නැත්නම් අප්‍රිකාවේ මේ සතුට දර්ශකය කොච්චරද? ඒ වගේ විවිධ සාධක ඔස්සේ මේ විචලනය මනින්න පුළුවන්. හැබැයි පොදුවේ සහ ආර්ථික විද්‍යාවේදී සහ මේ අපේ පාඩමේදී වැඩිදුර අපි මේක විචලනය මේ අධ්‍යයනය කරන්නේ කාලයත් සමග. ඒතර ඔයගොල්ලෝ කාලයත් සමග කියන එක ප්‍රධාන වශයෙන් දැනගත්තාම ප්‍රමාණවත්. හරි. ඊට පස්සේ මේ දර්ශකයක් අනුපාතයක් හෝ ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මේ කියන්නේ මොකක්ද කියලා. මේ කියන්නේ දැන් මම කියවනේ මේ සියලු කොටස් මිල දර්ශකයාගේ දැන් මැයි මාසේ 4701යි කියලා. අපි නිකමට හිතමුකෝ දැන් මේ මැයි 19 වෙනිදා සියලු කොටස් මිල දර්ශකයාගේ 5000යි කියලා හිතමුකෝ අපේ ලේසියට. 5000යි. ඊට පස්සේ දැන් අද හෙට දවසේ මම කියනවා සියලු කොටස් මිල දර්ශකයාගේ 9000යි කියලා. හෙට දවසේ සැප්තැම්බර් 27නේ. සැප්තැම්බර් 27ගේ 9000යි කියලා. එතකොට දැන් මට කවුරු හරි කියනවා මෙන්න මේ කාල පරිච්ඡේදය ඔස්සේ මේ අවුරුදු එකමාරක විතර කාල පරිච්ඡේදය ඔස්සේ මේ දර්ශකයේ විචලනය මොකක්ද කියලා කියන්නේ කියලා. දැන් මම දන්නවා හෙට දවසේ අගේ 9000යි කලින් තිබිලා තියෙන 5000යි. එහෙනම් වෙනස මට ප්‍රකාශ කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි මට පුළුවන් දැන් මේ හෙට දවසේ අගේ 9000 බෙදන්න 5000යි. එතකොට මට එනවා කීයද උත්තරේ? උත්තර එනවා 1.8ක්. ඉතින් ඇත්තට මේ උත්තරේ කීයක් කියලාද මේ එන්නේ? 1.8ට 1යි කියලා එන්නේ නේද? නැත්නම් ඔක අපිට කියන්න පුළුවන් 9ට 5යි කියලා කියන්නත් පුළුවන් නේද? මේ බලන්න. මේ මෙහෙම සාමාන්‍යයෙන් අපි දක්වන්නේ මොකද්ද? අනුපාතයක් නේද? මේක තමයි අනුපාතයක් විදිහට දක්වනවා කියලා කියන්නේ. ඉතින් අපිට ඕන මේ කියන්න පුළුවන් අද දවසේ කොටස් මිල දර්ශකයේ අගේ 9ට 5 අනුපාතය තමයි තියෙන්නේ කියලා ගිය අවුරුද්දේ මැයි 19ට සාපේක්ෂව. එහෙම නැත්නම් කියන්න පුළුවන් ගිය අවුරුද්දේ මැයි 19ට සාපේක්ෂව 1.8 ගුණයක් තමයි අද දවසේ කොටස් මිල දර්ශකය කියන්නේ. ඒතර මේ තමයි මේ අනුපාතයක් ලෙස ප්‍රකාශ කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ මේක ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කරනවා කියලා කියන්නේ ප්‍රතිශතයකින් කරන්න මොකද්ද අපි කරන්නේ? ප්‍රතිශතය කරන්නේ අපි අනුපාතයේ 100% වැඩි කරන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? ඒක කරන්නේ කලින් විදිහටම 9000 බෙදීම 5000 ඕක වැඩි කරන්න ඕනේ 100%. මේ තමයි ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කරන ආකාරය. එතකොට මොකද වෙන්නේ? කලින් වගේ මේ 1.8 උත්තරය ආපුවම ඕක 100% වැඩි කරන්න. එතකොට එනවා අපිට 180. කියන්නේ කලින්ට සාපේක්ෂව දැන් අගේ කොච්චරද? 180යි. දැන් මේ 180යි කියලා උත්තරයක් ආපුවම මේක කියනවා 180කින් වැඩි වෙලා කියලා. නෑ නේද? මේකෙන් කියවෙන්නේ කලින්ට සාපේක්ෂව දැන් අගේ 180. කියන්නේ කලින් 100ක් තිබ්බනම් දැන් 180ක් තියෙනවා.
ඒතර වැඩිවීම හොයන්න ඕන 100ක් අඩු කරන්න ඕන නේද? වැඩිවීම හොයන්න අවශ්‍ය නම් 180න් 100ක් අඩු කරන්න ඕන. එතකොට එනවා වැඩි වෙච්ච ප්‍රමාණය 80යි කියලා. හරි. උදාහරණයක් ලෙස ආර්ථික විද්‍යාවේ මිල දර්ශකයක් මගින් භාණ්ඩ හා සේවා පැසක සාමාන්‍ය මිල මට්ටම නිරූපණය කරයි. ඊට පස්සේ අපේ ජනප්‍රියතම උදාහරණය දීලා තියෙනවා මොකද්ද? මිල දර්ශක. මිල දර්ශකයක් මගින් නිරූපණය කරන්නේ මොකද්ද? මම දැන් කලින් කිව්වනේ කොටස් මිල දර්ශකයක් මගින් නිරූපණය වෙන්නේ කොටස් වල සාමාන්‍ය මිල කියලා. මිල දර්ශකයක් මගින් නිරූපණය වෙන්නේ භාණ්ඩ හා සේවා වල සාමාන්‍ය මිල. දැන් භාණ්ඩ හා සේවා වල මිල කිව්වහම මේ ලංකාවේ හැරි ලෝකෙ හැරි තියෙන ඔක්කොම භාණ්ඩ හා සේවා වල මිල දර්ශකයේ නිරූපණය වෙන්නේ නැහැ. මිල දර්ශනයට මිල දර්ශකයක් සඳහා තෝරාගත්ත භාණ්ඩ ටිකක් තියෙනවා. ඒකට උදාහරණයක් විතර ගත්තොත් එimhe දැන් මේ අපි වැඩි පාවිච්චි කරන්නේ නැති භාණ්ඩයක් ගන්නකො. දැන් උදාහරණයක් විදිහට දැන් ඔය ලංකාවේ භාවිතා වෙන මිල දර්ශක ASCII මේ ෆෝන් කවර වල මිල නැහැ. ෆෝන් කවර කියන්නේ ඔය මිල දර්ශක හදන කාලේ ඉච්චර සුලභ භාණ්ඩයක් නෙමෙයිනේ. ඒතර ඒ වගේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන තෝරාගත්ත භාණ්ඩ ටිකක් සඳහා තමයි මේ මිල දර්ශකේ පිළිල කරලා තියෙන්නේ. දැන් අපි කොටස් මිල දර්ශකේ පිළිල කළේ ලැයිස්තුගත සමාගම් 200 සඳහන් ලංකාවේ තියෙන ඕනම සමාගමක් ඕක හස්තේ නැහැනේ. ඒ වගේ මිල දර්ශකේට තෝරාගත්ත භාණ්ඩ හා සේවා ටිකක් ඉන්නවා. අනේ තෝරාගත්ත භාණ්ඩ හා සේවා දාලා හදාගත්ත එකට අපි කියනවා භාණ්ඩ පැසක් කියලා. බාස්කට් එකක් කියලා. ඔන්න බාස්කට් එකේ තියෙන භාණ්ඩ හා සේවාවල මිල විතරයි මිල දර්ශකයෙන් නිරූපණය වෙන්නේ. ඒතර අන්නේ භාණ්ඩ හා සේවාවල එක එක භාණ්ඩ හා සේවාවල මිල උඩ වැඩි වෙන ආකාරය අනුව මේ මිල දර්ශකයගේ වෙනස් වෙනවා. ඒකෙන් අපිට සාමාන්‍ය මිල මට්ටම නිරූපණය කරනවා. දර්ශකයක ලක්ෂණ. දැන් මේක කලින් එකේ සාරාංශයක් වගේ. මොනවාරි ගැටලු තියෙනවද ඉස්සරහට යන කලින් දර්ශක කියන්නේ මොනවද කියලා ප්‍රශ්න තියෙනවා. බලන්න දර්ශකයක් මගින් දැන් ලද සංසිද්ධියක මට්ටමේ විචලනය මනින්න ලැබේ. මොකක් හරි සංසිද්ධියක. දැන් අපේ සංසිද්ධි මොනවද හිටියේ කොටස් මිල හිටියා. ඊට පස්සේ භාණ්ඩ හා සේවාවල මිල හිටියා. අන්න ඒ වගේ සංසිද්ධියක මට්ටමේ විචලනය තමයි මනින්නේ. දර්ශකයන් මගින් විවිධ සංසිද්ධීනි කාලවකවානු ඔස්සේ සිදු විචලනය මනින්න ලැබේ. ගිය අවුරුද්දට සාපේක්ෂව දැන් කොච්චරද? ඒ වගේ දෙයක් තමයි මනින්නේ. දර්ශකයක විචලනය ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කළ හැකි ඒගොල්ලෝ දන්නවා. දැන් මේ පින්තූරේ තියෙන මිල මට්ටම් ගැන. මේ තියෙන්නේ පළවෙනි අවුරුද්ද. මේ තියෙන අවුරුද්දකට පස්සේ, මේ තියෙන අවුරුදු දෙකකට පස්සේ. මේ තෝරාගත්ත භාණ්ඩ ටික අපි බාස්කට් එක ඇතුළට දාන භාණ්ඩ ටික තමයි මේ තියෙන්නේ. කොෆි කප් 150ක්, පරිගණක 20ක්, රක්ෂණ ආවරණ ගෙවීම් 12ක්, ඊට පස්සේ කලිසම් 10ක්. ওই ටික දාලා ඉවරලා තමයි මේ හදාගෙන තින්නේ දර්ශකේ. ඊට පස්සේ ඒ වගේ මිල මට්ටම් වෙනස් වෙන විදිහ තමයි මේ අවුරුද්දෙන් අවුරුද්ද මේ දාලා තියෙන්නේ. අවුරුද්දක් අවසානයේදී අර දර්ශකයාගේ 102.9ට කියලා 102.9කින් වැඩි වෙලා. ওই විදිහට හැමෝම වැඩි වෙලා තියෙන එක තමයි මේ වගේ අපි ඉස්සරහට කරන අතර තව පැහැදිලි. හරි දැන් අපි දර්ශක වල ගණන් ඉලක්කම් ගණන් කරන්න කලින් බලමු ඇයි දර්ශක අපි මේ හදන්නේ කියලා. මොන හරි වැදගත්කමක් තියෙන බෑ මේ දර්ශක ගොඩනගන්න. දර්ශකයක් ගොඩනගන කියන එක එච්චරම ලේසි කාර්යයක් නෙමෙයි කියලා දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. දැන් කොටස් වල දර්ශකේ ගොඩනගද්දී දැන් මේ එක එක සමාගම් අධ්‍යයනය කළා මේ සමාගම් වලින් කොච්චර බලපෑමක් දර්ශකයට එන්න ඕනේද? කියන්නේ දැන් ජෝන් කී සමාගමෙන් එන බලපෑම තව වෙනත් පොඩි සමාගමකින් ගත්තොත් එහෙම වෙනස් වෙනවනේ. පොදු මිල මට්ටමට වැඩි බලපෑමක් කරන්න ඕනේනේ. වැඩි කියන්නේ වැඩි ලොකු සමාගම්. ඒතර ඔය වගේ විවිධ සාධක බලට එක අමාරුනේ දර්ශකයක් හදන්න. ඒතර ඔහොම අමාරු දර්ශකයක් හදනවනම් මොනවද වැදගත්කමක් තියෙන්නේ? බලමු මොනවද වැදගත්කම. දර්ශක සංසන්දනය කිරීම සඳහා පදනමක් ලබා දෙනවා. බලන්න. දැන් අපි දැක්ක අපේ කොටස් මිල දර්ශකයේ අවුරුද්දක් ඔස්සේ දෙගුණයක් විතර වැඩි වෙලා. ඒතර දැන් ඔන්න පිටරට ඉන්න මේ ආයෝජකයෙක් බලනවා දැන් කොහේ කොහෙද කොයි රටවල වලද කොටස් වේදබල හොඳට කරන්න කියලා. ඒතර ඕක බලන්නේ දර්ශකයේ දිහා තමයි. කම්පැනියට බලන්න ගියොත් වෙලාව යනවනේ, ගොඩක් වෙලාව යනවා. ඒතර එයා පොදුවේ බලන්නේ මොන රටවල් වල කොටස් මිල දර්ශකද හොඳට කරන්න කියලා. ඒතර දැන් අපි ඒක දැක්කම පේනවා යන්නේ හොඳට ගලක. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ මේ දවස්වල මේ ප්‍රවෘත්ති ව්‍යාපාර ප්‍රවෘත්තියෙන් බලන දකින්න ඇති. ඔය ඉන්දියාවේ තියෙන කොටස් මිල දර්ශකයේ සෙන්සෙක්ස් කියලා එකක්. මේ මුම්බායි වල තියෙන කොටස් මිල දර්ශකය. දැන් ඒකේ
60,000ට ගියා මේ ළඟදී. පළවෙනි වතාවට තමයි 60,000 පැන්නුවේ. ඒතර දැන් ඒ දර්ශකයාගේ 60,000 ආවම එතට ආයෝජකයන්ට පේනවා මේ දර්ශකයාගේ විශාලකයකට ගිහිල්ලා එතට ඒගොල්ලන්ට සංසන්දනාත්මකව කියන්න පුළුවන් දැන් ඔන්න ඉන්දියාවේ කොටස් වල හොඳට කරනවා ඔන්න අපිට මේ සුදුසුයිද කියලා බලන්න හොඳ වෙළඳපොළක් නේද කියලා ඒගොල්ලන්ට ඒ වගේ තීරණ ගන්න පුළුවන්. ඒතර ඒ සංසන්දනය කරන්න හොඳ පදනමක් ලබා දෙන. කාලය ඔස්සේ සංසන්දනය කරන්නත් පුළුවන්. දැන් මේ 60,000ට ආවේ ගිය අවුරුද්දේ 50,000ක් තිබ්බේ කොච්චරකින් වැඩි වෙලා. ඔය වගේ සංසන්දනාත්මක කිරීම කරන්න පුළුවන් පාවිච්චි දර්ශක පාවිච්චි කරලා. ආර්ථික ව්‍යාපාර කටයුතු සඳහා උචිත ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට උපකාරී වෙනවා. දැන් මොකද්ද අපේ ජීවන විදම් දර්ශකය බලන්න ජීවන විදම් දර්ශකයෙන් පේන්නේ මොකද්ද? ජීවන විදම් දර්ශකයෙන් අපිට පේන උද්දමනය නේද? ඒතර උද්දමනය වැඩි වෙනවා නම් මොකද කරන්නේ? ඒතර උද්දමනය වැඩි වෙනකොට ප්‍රතිපත්ති සම්පාදනය කරන අය ඕකේ වෙනස අධ්‍යයනය කළා. අවුරුදු ගාණක් ඔස්සේ වෙනස් වුණේ කොහොමද කියලා අධ්‍යයනය කළේ මේ උද්දමනය පාලනය කරන්න ප්‍රතිපත්ති තීරණ ගන්න ඕනේ. ඒකට දර්ශකයක් අවශ්‍යයි. දර්ශකයක් නොතිබ්බනම් එම හරියාකාර අවබෝධයක් ලබා ගන්න බෑ පොදුවේ මිල මට්ටමේ මොකද වෙලා තියෙන්නේ කියලා. කිසියම් සංසිද්ධියක පොදු උපනති මැනීමට උපකාරී වෙනවා. දැන් පොදු උපනති කියලා කියන්නේ මේ ට්‍රෙන්ඩ් එක කියන එක. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් ජීවන වියදම් දර්ශකය වගේ ගත්තොත් එහෙම දැන් හිතන්න දැන් අපේ ජීවන වියදම් දර්ශකය 2013 තමයි තියෙන්නේ මේ පදනම් වර්ෂය. ඒක මම තව ටික වෙලාවකින් පදනම් වර්ෂය කියන්නේ මොකද්ද කියලා විස්තරතු කියන්නම්. හිතන්නකෝ 2013 අවුරුද්දේ තමයි ජීවන වියදම් දර්ශකයගේ 100ක් වෙලා තියෙන්නේ. හරිද? ජීවන වියදම් දර්ශකයගේ 100ක් වෙලා තියෙන්නේ 2013. ඒතර හිතන්නකෝ 2014 වෙද්දී ඕක 102ක් වුණා. ඊට පස්සේ 2015 වෙද්දිත් ඕක 102ක් වුණා. ඔහොම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 2020 වගේ ආපුවාම ඕක 102 104 හොම ආපෙක එකපාරට ටිකක් වැඩි වෙලා තව 10කින් විතර. ඒතර දැන් ඕක ප්‍රස්ථාරගත කළොත් එහෙනම් පේනවා කාට හරි පේනවා බලන අයට පේනවා. පොදු උපනති තියෙන්නේ වැඩිවීමක්. හැබැයි එකපාරට වෙනසක් වෙලා තියෙනවා මේ කිසියම් අවුරුද්දක. ඒතර ඒ වගේ කොහොමද මේක වෙන්නේ? එහෙම නැත්නම් මෙච්චර දැන් මේ රටක ජීවන වියදම් දර්ශක ප්‍රස්ථාරගත කළා ඔහොම වෙන්න පුළුවන්. තව රටක ප්‍රස්ථාරගත කරපුවා මේ වගේ වෙන්න පුළුවන්. අඩු බැවුමක් සහිතව. ඒතර ඒ වගේ පොදුවේ කොහොමද මේ සංසිද්ධිය වෙනස් වීම කාලය ඔස්සේ සිදු වෙන්නේ කියන එක මනින්න පුළුවන් අපිට මේ දර්ශක භාවිතා කරලා. දර්ශකාංක අවදමනය කිරීමට භාවිතා වේ. උදාහරණයක් ලෙස ජීවන වියදම් දර්ශකයට අනුරූපව වේතන සැකසීමට යොදා ගන්න. කියන්නේ මේ දර්ශකවල ප්‍රයෝජනයක් තමයි දැන් දර්ශක භාවිතා කරලා ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කරනවා වගේ ප්‍රයෝජන වලට අමතරව ඔයගොල්ලෝ දන්න දැන් දර්ශක භාවිතා කරලා ඉවර දැන් උදාහරණයකට ජීවන වියදම් දර්ශකය භාවිතා කරනවා සේවකයන්ගේ වැටුප් සකසන්න. ඒ කියන්නේ අවුරුදු කිහිපයකට සැරයක් ඔයගොල්ලන්ගේ පඩිය වැඩි කරනවා නම් ඒතර පඩිය වැඩි කරද්දී බලනවා ඒ අදාළ මානව සම්පත් අංශ බලනවා කොච්චරක් දැන් මේ වෙනකොට ජීවන වියදම් වැඩි වෙලාද කියලා පඩිය ගලපන්න එකට. ඒතර ජීවන වියදම් කොච්චරක් වැඩි වෙලාද කියලා ගලපන්න ඒගොල්ලෝ මොකක්ද බලන්නේ මෙන්න මේ ජීවන වියදම් දර්ශකාංක දිහා තමයි බලන්නේ. විවිධ රටවල මිලදී ගැනීම හැකියාව සංසන්දනය කිරීමට උපකාරී වෙනවා. හරි. ඒ කියන්නේ ඇත්ත ක්‍රය ශක්තිය කියලා කියන්නේ මිලදී ගැනීම හැකියාව. ඒක තමයි පස්සේ බලමු. ව්‍යාපාරික කටයුතු සම්බන්ධ දර්ශකාංග මගින් විවිධ රටවල ආර්ථික තත්ත්වයන් සංසන්දනය කරන්න පුළුවන්. ඕක අතර මම කලින් කිව්වා වගේ කවුරු හරි ආයෝජකයෙක් ඇවිල්ලා එක එක රටවල් වල ආයෝජනය හදද්දී දැන් ওই දර්ශක ඔච්චර මම කිව්වා වගේ ඔය සරල දර්ශක වල සරල කියන්නේ පොදුවේ අපි අහන දර්ශක වලට අමතරව දැන් ওই ව්‍යාපාර කටයුතු සඳහා විවිධ දර්ශක හදලා තියෙනවා. ව්‍යාපාර කටයුතු කිරීමට ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා වඩාත් පහසු රටවල් මොනවද කියන එකත් කියන්නේ ඒගොල්ලෝ එක එක සාධක එකතු කරලා ඉවරලා ඉලක්කමක් හදලා තියෙනවා. ඒතර ලංකාවේගේ ඒකේ ලංකාවේගේ 105ක් නම් බංග්ලාදේශයගේ 112ක් නම් එතකොට ඒගොල්ලෝ යන්නේ බංග්ලාදේශයට. මොකද ඒගොල්ලන්ට වෙන ව්‍යාපාරයක් පහසුවෙන් කිරීම සඳහා අදාළගේ බංග්ලාදේශ වැඩි කියලා. මං කිව්වේ භූගෝලීය මට්ටම් ඔස්සේ මේ දර්ශක සංසන්දනය කරන්න පුළුවන් කියලා. දැන් මේ කාලය ඔස්සේ සංසන්දනය නෙමෙයි. දැන් මේ භූගෝලීය ප්‍රදේශ ඔස්සේ සංසන්දනය. දැන් ලංකාවේ ඒ දර්ශකයගේ 105යි බංග්ලාදේශ 112යි කියලා දැක්කා. ඒ රටවල් දෙකක් ඔස්සේ දර්ශකය තමයි ඒගොල්ලෝ සංසන්දනය කරලා තියෙන්නේ. ඊට අමතරව කාලය ඔස්සේ සංසන්දනය කරන්න පුළුවන්. දැන් ලබන අවුරුද්දේ අපේ යගේ 105 ඉඳලා 115ට ගියා නම් ඔන්න ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා සුදුසු දර්ශක අපේ ගොඩක් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ විදිහට කරන්නත් පුළුවන්. හරි.
දැන් අපි ඇත්තටම මේ දර්ශක කියන අපි ගොඩක් වෙලාවට මේ ජීවන වියදම් දර්ශක භාවිතා කරන අපි දැන් මේ දර්ශක කිහිපයක් අධ්‍යයනය කරමු. හරි මේක කරන්න කලින් මේ දර්ශක කියන්නේ මොනවද කියලා හඳුන්වන්න කලින් මට දැන් කියන්න දැන් ඔන්න අපිට දීලා තියෙනවා වගුවක්. දැන් බලන්න මේ වගුවේ දීලා තියෙන මේ 2012 මිල මට්ටමුයි 2016 මිල මට්ටමුයි දීලා තියෙනවා. සහල් වල මිල තිබ්බලු කිලෝග්‍රෑම් එකක් රුපියල් 70යි කියලා 2012 දී 2016 දී තිබ්බලු රුපියල් 85යි කියලා. ඒතර සීනි කිලෝ එකක් 2012 දී තිබ්බලු රුපියල් 80යි කියලා 2016 දී රුපියල් 100යි කියලා තිබ්බලු. ඔය වගේ මේ භාණ්ඩ ಜಾති පහක මේ ගෙදර දොරේ නිතර භාවිත වන භාණ්ඩ ಜಾති පහක මිල දීලා තියෙනවා. ඊට අමතරව ප්‍රමාණයක් දීලා තියෙනවා. මේ සමහරට මේ අවුරුද්දක පරිභෝජනය වෙන්නේ නැති නේ. අවුරුද්දක පරිභෝජනය වෙන්නේ නැති. මේ ගොඩක් තියෙනවනේ. නිතර අවුරුද්දක පරිභෝජනය ප්‍රමාණයක් දීලා තියෙනවා. සහල් කිලෝ 40ක් භාවිතා කරලා තියෙනවා. 2012 2016 සහල් කිලෝ 35ක් භාවිතා කරලා තියෙනවා. ඔය වගේ ප්‍රමාණයක් අපිට දීලා තියෙනවා. දැන් මම ඔයගොල්ලන්ට කියනවා 2016 2012යි ගලපලා ඉවර වෙලා මේ මිල මට්ටම පොදුවේ මිල මට්ටම වෙනස් වීම මට පොඩ්ඩක් ගණනය කරලා දෙන්න කියලා. ඒතර ඔයගොල්ලන්ට කොහොමද මේක ගණනය කරන්න හිතෙන්නේ? ඒතර ඔයගොල්ලන්ට නිකමට හිතෙන්න පුළුවන් හරි. සහල් වල මිල මේ මිල වල ටික එකතු කරලා ඉවරලා අපි බලමු 2016 මිල වල එකතු කීයද 2012 මිල වල එකතු කීයද කියලා නේ. ඔහොම බලලා ඉවරලා අපි වෙනස හොයමු කියලා ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන්. දැන් අපි 2016 මිල ටික එකතු කරලා බලමු. 2016 මිල එකතු වෙනවා 85යි 100යි 150යි 200 310යි 460යි 560යි 645 ඔය වගේම 2012 මිල එකතු කළාම එනවා 30යි 120 150 500ක් එනවානේ. දැන් අපි මේ 2012 දර්ශකාංක විදිහට මේකයි 2016 දර්ශකාංක විදිහට මේකයි භාවිතා කළොත් එහෙම දැන් අපි මිල කොච්චරකින් වැඩි වෙලාද? මිල වැඩි වෙලා තියෙනවා 645 බෙදීම 500. මේ අනුපාතයක් විදිහට ප්‍රතිශතයක් කරන්න 100ක් වැඩි කරන්න. ඒතර එනවා 129යි කියලා. හරිද? දැන් මෙහෙම කළොත් හරිද? මෙහෙම කළොත් හරිද කියන්නේ මෙහෙම කළොත් ඇත්ත තත්ත්ව නිරූපණය වෙනවද? නැහැ නේද? මොකද හේතුව? දැන් අපි අපේ දර්ශකයකින් මිල දර්ශකයෙන් නිරූපණය වෙන්න ඕනේ අපි ඇත්තට වියදම් කරන ප්‍රමාණය වෙනස් වෙන විදියනේ නේද? එතකොට දැන් මේකේ අපි මේ භාණ්ඩ කොච්චර ප්‍රමාණයක් පරිභෝජනය කරනවද කියන එක බැලුවෙම නැහැ. ඒතර දැන් මේ බලන්න මේ සමහර භාණ්ඩවල මිරිස් වගේ කිලෝ එකයි භාවිතා කරලා 100 ඒකේ ගාන 150යි මේක 120යි. එතකොට අපි කියන්නේ අපි ඇත්තටම හොයන්න ඕනේ අපේ පසුම්බියෙන් කොච්චර කියන්නේ මිල දර්ශකයෙන් බලන්න අපේ පසුම්බියෙන් කොච්චර 2012ට සාපේක්ෂව දැන් වැය වෙනවද කියන එකනේ. ඒතර මිරිස් සඳහා වැය වෙන්නේ 150. හැබැයි සාල් සඳහා මේ 85 වැඩි කිරීම 35ක් වැඩි වෙනවා. වැය වෙනවා. එතකොට අපි ඇත්තටම මිල විතරක් බැලුවොත් එහෙම හරියන්නේ නැහැ වැඩේ නේද? හේතුව අපි මේකෙන් නිරූපණය වෙන්නේ නැහැ නේ අපි කොච්චර මේ භාණ්ඩය සඳහා වියදම් කරනවද කියන එක. නේ? එතකොට මිල විතරක් බලලා හරියන්නේ නැහැ කියලා අපිට තේරෙන්න ඕනේ. එතකොට මිල විතරක් හරියන්නේ නැහැ කියලා තේරුණාට පස්සේ මිල විතරක් හරියන්නේ නැහැ කියලා තේරුණාට පස්සේ අපි බලනවා මේ භාණ්ඩ එන අපි ඇත්තට වියදම් වෙච්ච ප්‍රමාණය තමයි බලන්න ඕන කියලා හිතනවා. ඒතර එහෙම හිතපුවාම
එහෙම හිතපුවාම ඔයගොල්ලන්ට ගණනය කරගන්න පුළුවන් මේ මිල මට්ටමේ වෙනසක්. එතකොට ඒක ගණනය කරන්නේ කොහොමද? ඒක ගණනය කරන්න මේ ඇත්තට වියදම් වෙච්ච ප්‍රමාණය හොයන්න ඕනේ නේද? ඇත්තට වියදම් වෙච්ච ප්‍රමාණය හොයන්න. එතකොට ඇත්තට වියදම් වෙච්ච ප්‍රමාණය හොයන්න නම් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? මේ මිල ප්‍රමාණයෙන් වැඩි කරන්න ඕනේ. අන්න මේ 2016 මිල ප්‍රමාණයෙන් වැඩි කළායි 2012 මිල ප්‍රමාණයෙන් වැඩි කළායි වෙනස බලලා කොච්චර ප්‍රතිශතයක් වෙනස් වුණාද කියලා මට කියන්න බලන්න. ටක් ගාලා හදලා දාන්න උත්තර. සීට 113යි කියලා දාලා තියෙනවා මාළු. දැන් දැක්කා. සීට 113යි කියන එක දැන් හරි උත්තරේ කියලා හිතලා අපි හිතුවොත් එහෙම දැන් මේ විදිහට බලපුවාම 113ක් වෙලා. ඇයි දැන් මෙච්චර මේකට වඩා අඩුනේ? මේකට වඩා අඩු වෙන්න හේතුව තමයි දැන් බලන්න මිල විතරක් දිහා බලපුවාම 129යි කලින්ට සාපේක්ෂව. හැබැයි මුළු වියදම් ප්‍රමාණය දිහා බලපුවාම කලින්ට සාපේක්ෂව 113. ඔකට හේතුව තමයි මේ සමහර භාණ්ඩවල මේ ප්‍රමාණය අඩු වෙලානේ. ප්‍රමාණය අඩු වෙනකොට වියදම් වෙන ප්‍රමාණය අඩු වෙනවා. නේ? සමහර භාණ්ඩවල ප්‍රමාණය අඩු වෙලා. සීනි හැමත් අඩු වෙලානේ. පිටි හැමත් අඩු වෙලා. ඒතර ප්‍රමාණවල එකතුව ගත්තොත් මෙතන තියෙනවා 48 49 53 55ක්. මෙතන ප්‍රමාණවල එකතුව තියෙනවා 46ක්. ඒකක 9කින් ප්‍රමාණ අඩු වෙලා. ඒතර වියදම් වෙන ප්‍රමාණය කොහොමවත් අඩු වෙනවනේ. ඒතර ඒ හින්දා තමයි මේ 129ක් නැතුව 113ක් වගේ අගයක් ඇවිල්ලා තියෙන්නේ. ඒතර අර මිල වැඩි වෙච්ච තරමටම වියදම් වෙන ප්‍රමාණය වැඩි වෙලා නැහැ. මොකද මෙයා පරිභෝජනය කළ තියෙන ප්‍රමාණය අඩු කරගෙන හින්දා. හරි. දැන් එතකොට මේක මිල දර්ශකයක් විදිහට සුදුසුද? මේකත් ඇත්තට මිල දර්ශකයක් විදිහට හරි හොඳටම සුදුසුයි කියලා අපි භාවිතා කරන්නේ නැහැ. ඔකට හේතුව තමයි දැන් එතකොට අපිට හරියාකාරව සංසන්දනය කරන්න බෑනේ. දැන් මෙයා වියදම් කරපු ප්‍රමාණය හරි. දැන් මිනිස්සු වියදම් කරන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. සාධක ගොඩක් තියෙනවානේ. සමහර ලාවට එයාට ආදායම අඩුවෙන් හම්බ වෙන්න පුළුවන්. එතර ඒ වගේ සාධක ගොඩක් තියෙනවා. එතකොට මේ 2012 එක ප්‍රමාණිකුයි 2016 එක ප්‍රමාණිකුයි භාවිතා කරන එක එච්චර සුදුසු නෑ මිල මට්ටම ගැන තීරණයක් ගන්න. අපිට ඕනේ මිල මට්ටම ගැන තීරණයක් ගන්නනේ. එතකොට මිල මට්ටම ගැන තීරණයක් ගන්න මිල වල ටික විතරක් එකතු කරලා වැඩකුත් නැහැ. මොකද හැම භාණ්ඩෙම එක ප්‍රමාණවලින් නෙමෙයි පොදුවේ මිනිස්සු පරිභෝජනය කරන්නේ. හැබැයි වියදම් කරපු ප්‍රමාණය විතරක්ම දිහා බලලා වැඩකුත් නැහැ. මොකද වියදම් කරන ප්‍රමාණයට විවිධ සාධක බලපානවා. එතකොට අපිට මේක සාධාරණ සංසන්දනයක් කරන්න මේ 2012 2016 එකම ප්‍රමාණ ටිකක් භාවිතා කරන්න ඕනේ. ඒතර එකම ප්‍රමාණ ටිකක් භාවිතා කළාට පස්සේ අපිට කියන්න පුළුවන් මේ මිල මට්ටම මිල කියනාගේ පොදුවේ කොච්චරකින් වැඩි වෙලාද කියලා. හරිද? ඒතර අපි භාවිතා කරන්නේ 2012 ප්‍රමාණයද 2016 ප්‍රමාණයද? ත්‍රැබ් භාවිතා කරන්න 2012 ප්‍රමාණය 2016 ප්‍රමාණයද. මෙන්න මේ 2012 ප්‍රමාණයද 2016 ප්‍රමාණයද කියන එක අනුව තමයි මේ දර්ශක වර්ග ප්‍රධාන වශයෙන් අපි දෙකක් අධ්‍යයනය කරන්න යන්නේ. හරි දැන් එතකොට ඕගොල්ලන්ට තේරෙනවා අපි දැන් බලමු මේ බර තැබූ දර්ශකාංකයක් කියන්නේ මොකක්ද කියලා. එක් භාණ්ඩයේ සාපේක්ෂ වැදගත්කම සලකමින් සුදුසු බර තැබීමක් යොදාගෙන බරිත දර්ශකාංක ගණනය කරනවලු. දැන් අන්න බලන්න එක භාණ්ඩයට සාපේක්ෂ වැදගත්කමක් තියෙනවලු. ඕකට සුදුසු බරක් තියනවලු. දැන් අපේ උදාහරණෙට දැන් අපේ සහල් වල සහල් කොච්චරක් පරිභෝජනය කරනවද තියෙනවද? මුළු පරිභෝජනය කිලෝ 40ක් සහල් පරිභෝජනය කළා තියෙනවා. එතකොට සීනි පරිභෝජනය කළා තියෙනවා කිලෝ 8ක්. එතකොට මේවට මේ සුදුසු බර තැබීමක් කරනවා කියලා කියන්නේ ඒ වගේ ප්‍රමාණය තමයි අපි බර තැබීම් විදිහට මිල දර්ශක වල නම් භාවිතා කරන්නේ. හරිද?
ඒ වගේ ප්‍රමාණය තමයි අපි භාවිතා කරන්නේ බර තැබීම විදිහට. එතකොට අපි එහෙනම් ගණනය කරලා බලමු 2016 අපි ගණනය කරලා බලමු 2016 මිල සහ 2012 මිල මට්ටම කොහොමද වෙනස් වුනේ කියලා 2012 අවුරුද්ද ප්‍රමාණයක් නියතව තියාගෙන. කියන්නේ අපි උපකල්පනය කරනවා 2012 කිලෝ 40ක් පරිභෝජනය කළා නම් 2016 කිලෝ 40ක්ම පරිභෝජනය කරනවා කියලා. ඔහොම වුණා නම් පොදුවේ මිල මට්ටම කොච්චර වැඩි වෙනවද කියලා අපි බලමු. හරි අපි මුලින් 2012 එක හදමුකෝ. ඒතර 2012 එක හදපුවාම අපිට එනවා 70 වැඩි කිරීම 40 ධන 80 වැඩි කිරීමට කලින්කමයි ධන 120 වැඩි කිරීම 1 ධන 80 වැඩි කිරීම 3 එතන එකතු කීයද ඔව් 4250යි අශින්සන දාලා තියෙන හරි උත්තර ඊට පස්සේ අපි මේකම කරන්න ඕනේ 2016ට. දැන් 2016ට කරද්දී ඔයගොල්ලෝ බලන්න ඕනේ මේ 85 35න් වැඩි කරන ඔහොම වැඩි කරන් ගිහිල්ලා හරියන්නේ. අපි උපකල්පනය කළානේ 2012 ප්‍රමාණය මෙයා පරිභෝජනය කරනවා කියලා. එහෙනම් 2016 මිල විතරයි වෙනස් වෙන්නේ. 2016 සහල් වල මිල 85යි අපි උපකල්පනය කළා 40ක්ම පරිභෝජනය කරනවා කියලා. දාන්න සීනි 100යි උපකල්පනය කළා කිලෝ 8ක්ම පරිභෝජනය කරනවා කියලා. මිරිස් 150යි වැඩි කරනවා එකෙන් පිටි 110යි කීයද වැඩි කරන්නේ 3ෙන් පොල් තෙල් ලීටරයක් 200යි කීයද වැඩි කරන්නේ 3ෙන් ඔය ටික එකතු කරපුවාම අපිට එනවා කීයද ඔක බලන්න ඔයගොල්ලෝ කලින් හේතුව නැහැ කීයක් නෝ උත්තර දාලා තියෙනවා 5280 කියලා කට්ටිය. හරි. හොඳයි. හරි. දැන් කොහොමද මිල මට්ටමේ වෙනස බලන්නේ? මිල 2016 බෙදීම මිල මට්ටම 2012 නේ. ත්‍රෝක සමානයි 5280 බෙදීම 4250. ත්‍රෝක සුළු කරපුවාම අපිට එනවා ගයක් 124.24 කියලා. 100 වැඩි කරපුවා. හරි. ඔන්න අපිට මිල දර්ශකයක් සඳහා අගයක් ආවා. 2012ට සාපේක්ෂව දැන් අගේ 124.24 කියලා. දැන් බලන්න කලින් මිල විතරක් බලපුවම 129යි ආවේ. ඇයි මේ අඩු වෙලා තියෙන්නේ? මේ අඩු වෙන්න හේතුව තමයි දැන් ඔයගොල්ලෝ බලවොත් එහෙම දැන් මේ අපේ මේ මිල දර්ශකය ඇස්සේ වැඩිම බරක් තියෙන කාටද? වැඩිම බරක් තියෙන සහල් වලට. මෙතන මේ 70 වැඩි කිරීම 40 කියන්නේ 2800ක්. අර කලින් 2012 4250න් 2800ක් තුනෙන් දෙකක් වගේ අගයක් සහල් ඉන්නේ. ඒතර සහල් මිල කොච්චරකින් වැඩි වෙලා? සහල් මිල 70 ඉඳලා 85ට වැඩි වෙලා. 70 ඉඳලා 85ට වැඩි වෙනවා කියන්නේ කොච්චර ප්‍රතිශතයකින් වැඩි වෙලා තියෙන්නේ? 85 බෙදීම 70 කියලා කියන්නේ 100න් වැඩි කරපුවාම උතර එන්නේ 121ක් වගේ අගයක්. ඒ කියන්නේ 121ක් වගේ. ඒතර දැන් මේ වැඩිපුර බරක් තියෙන ද්‍රව්‍ය අඩුවෙන් තමයි වැඩි වෙලා තියෙන්නේ. දැන් මේ ඇවිල්ලා සමස්ත මිල තමයි 129 වැඩි වුනේ 129ක් වුනේ. හැබැයි මේක ASCII මේ බර තැබුවෙන් පස්සේ වැඩිපුර බරක් තියෙන ඒවා අඩු වෙලා වැඩි වෙලා තියෙන 120කින් වගේ අඩු වගේකින්. ඒතර අන්න ඒක නිරූපණය වෙලා තමයි මේ සමස්ත මිල මට්ටමේ වැඩිවීම 124 වගේ ටිකක් අඩු වගේකට ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලි නේ?
දැන් අපි මේ නම කියන්නේ නැතුව හැදුවේ ලැස් පෙරස් මිල දර්ශකය කියන මිල දර්ශකය. දැන් අපි කිව්වා එක් භාණ්ඩයේ සාපේක්ෂ වැදගත්කම සලකමින් සුදුසු බරතැබීමක් තියන්න ඕනේ කියලා. දැන් අපි මිල දර්ශකයේ මොකද කළේ? සාපේක්ෂ වැදගත්කම විතර අපි භාවිතා කළේ මොකද්ද? පරිභෝජනය කරන ප්‍රමාණය. පරිභෝජනය කරන ප්‍රමාණය. ඒතර බර විතර භාවිතා කළේ පරිභෝජනය කරන ප්‍රමාණය. සහල් වල බර, සීනි වල බර, පොල් තෙල් වල කොච්චර ලීටර් ප්‍රමාණයක් භාවිතා කළාද? ඒක තමයි බරතැබීම විතර භාවිතා කළේ. අන්නේ විදිහට බරතැබීමක් යොදාගෙන ගන්න එකන දර්ශක වල අපි කියන බරතැබූ දර්ශක නැත්නම් බරිත දර්ශක කියලා. දැන් මේ බරතැබූ දර්ශක ප්‍රධාන වශයෙන් දෙකක් අපි ඉගෙන ගන්නවා. එකක් තමයි ලැස් පෙරස් මිල දර්ශකය. අනිත් එක පාෂේ මිල දර්ශකය. ඒතර මේ ලැස් පෙරස් මිල දර්ශකයේ සූත්‍රය තමයි මේ දීලා තියෙන්නේ. දැන් බලමු මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකක්ද කියලා. මේ සූත්‍රයෙන් කියවෙනවා ලැස් පෙරස් මිල දර්ශකයෙන් අපිට කියන්නේ සිග්මා pn q0. මේ pn කියන්නේ මොකද්ද? pn කියලා කියන්නේ වර්තමාන වර්ෂය. කියන්නේ අපේ උදාහරණ දෙනම් අර 2016 කියන අවුරුද්ද 2016 කොච්චර 2016 2012ට සාපේක්ෂව කොච්චරක් වැඩි වෙලාද කියලා නම් බැලුවේ 2016 අවුරුද්දේ වෙළඳ භාණ්ඩයේ මිල තමයි මේ PN කියලා කියන්නේ. N කියන්නේ වර්තමාන වර්ෂය, P කියන්නේ වෙළඳ භාණ්ඩයේ මිල. මේ තමයි මේ වර්තමාන 2016 අවුරුද්දේ මිල. ඕක වැඩි කරන්න ඕනේ ගිය වියදම හොයන්න මොකෙන්ද? ප්‍රමාණය. දැන් ප්‍රමාණය විදිහට අපි භාවිතා කළා 2016 ප්‍රමාණයද 2012 ප්‍රමාණයද? අපි භාවිතා කළේ 2012 ප්‍රමාණය 2016 මිල මට්ටම හොයද්දිත් අපි භාවිතා කළේ 2016 ප්‍රමාණය 40 වෙනි මේ භාවිතා කරලා තියෙන්නේ 12 16 දෙකේ එනම් ප්‍රමාණය Q එන්න ඕනේ පදනම් වර්ෂයෙන් පදනම් වර්ෂය කියලා කියන්නේ අපි මොන වර්ෂයට සාපේක්ෂව ගණනය කරන්නේ අනේ සාපේක්ෂව ගණනය කරන අවුරුද්දට තමයි පදනම් වර්ෂය කියලා කියන්නේ. ඒතර Q ප්‍රමාණය එන්න ඕනේ අන්නේ පදනම් වර්ෂය. එතකොට මේ කියන්නේ මේ දෙක ගුණ කරන්නේ ඊට පස්සේ භාණ්ඩ කීපයක් තියෙනවා නම් ඒ භාණ්ඩ වල ඔක්කොගෙම මිල එකතු කරන්න කියන එක තමයි සිග්මා ලකුණෙන් කියන්නේ. සිග්මා ලකුණ කියන්නේ එකතු කරන්න කියන එක තමයි එකතු කරන්න කියන උපදේශය තමයි මේ සිග්මා ලකුණෙන් දෙන්නේ. එහෙනම් මේ මිල ප්‍රමාණය වැඩි කර කර එකතු කරන්න කියලා තමයි මේ කියන්නේ. ඊට පස්සේ ඔක බෙදන්න ඕනේ කීයෙන්ද? ඔක බෙදන්න ඕනේ 2012 අවුරුද්දේ වියදම් කර ප්‍රමාණය. 2012 අවුරුද්දේ වියදම් කර ප්‍රමාණය කියලා කියන්නේ 2012 අවුරුද්දේ මිල මට්ටම P0 ඔක වැඩි කරන්න ඕනේ 2012 ප්‍රමාණය Q0 ඊට පස්සේ ඒ ටිකත් එකතු කරන්න. දැන් බලන්න මේ Q හැමතිස්සෙම එන්නේ පදනම් වර්ෂයෙන්. කියන්නේ අපේ උදාහරණ දෙන්න 2012. ප්‍රයිස් එක හැබැයි වෙනස් වෙනවා. මෙතන ඉන්නේ 2012 මිල. මෙතන ඉන්නේ 2016 මිල. දැන් මම හැමතිස්සෙම පදනම් වර්ෂයක් කියලා එකක් ගැන කියනවා. මේ මොකද්ද? පදනම් වර්ෂය කියලා කියන්නේ අපි එක වසරක් තෝරගන්නවා. මේ වසරට සාපේක්ෂව තමයි අපි දිගටම මිල දර්ශක ගන්න කරන්නේ කියලා. 2012 අවුරුද්ද තෝරගත්ත දැන් අපේ ජාතික පාරිභෝගික මිල දර්ශකය නම් මට මතකයි 2013 තමයි පදනම් වර්ෂය. ඒතර අපි අපේ මිල දර්ශකයේ දිගටම යන්නේ 2013 ඉඳලා 14ට කීයක් වැඩිවද? 14 ඉඳලා 15ට කීයක් වැඩිවද කියලා හැමතිස්සෙම බලන්නේ පදනම් වර්ෂයකට සාපේක්ෂව තමයි දර්ශකයාගේ වැඩි වෙලා තියෙන්නේ. කියන්නේ දැන් අපිට ආවන් 2016 124ක් කියලා. ඒතර අපි 2012 අවුරුද්ද පදනම් වර්ෂයගේ ගන්නවා හැමතිස්සෙම 100ක් කියලා. ඒතර 2013 සමහරවිට 105ක් වගේ වෙන්නේ නැති. 2014 සමහරට 112ක් වෙන්නේ නැති. කොහොම හෝ ඇවිල්ලා තමයි මේ 2016 වෙද්දී 124ට ඇවිල්ලා තියෙන්නේ. තේරුණානේ? ඒ තමයි ලැස් පෙරස් මිල දර්ශකය. ඊට පස්සේ අපි බලමු පාසේ මිල දර්ශකය කියන්නේ මොකක්ද කියලා. දැන් ලැස් පෙරස් මිල දර්ශකයේදී බරතැබුම් විදිහට යොදාගත්තේ පදනම් වර්ෂ භාණ්ඩ ප්‍රමාණය. දැන් මම කිව්වා පදනම් වර්ෂ කියන්නේ මොකක්ද කියලා. මොකක් කරේ අපි අවුරුද්දක් තෝරගන්නවා. මේ අවුරුද්දට සාපේක්ෂව තමයි අපි ඉස්සරහට මිල දර්ශකය ගොඩනගාගෙන යන්නේ කියලා. දැන් අපේ උදාහරණ 2012නේ. ඒතර අපේ උදාහරණ 2012 අවුරුද්ද පදනම් වර්ෂය. ඒතර අන්නේ පදනම් වර්ෂ භාණ්ඩ ප්‍රමාණය තමයි ලැස් පෙරස් දර්ශකයේදී බරතැබුම් විදිහට භාවිතා කළේ. 2016 බරතැබුම් විදිහට භාවිතා කළේ 2012 ප්‍රමාණය. ඒතර පාර්ශ්ව ක්‍රමයේදී වෙනස තමයි පාර්ශ්ව ක්‍රමයේදී ඒ වෙනකොට බරතැබුම් ලෙස භාවිතා කරන්නේ මොකද්ද? වර්තමාන වර්ෂයේ භාණ්ඩ ප්‍රමාණය තමයි පාර්ශ්ව ක්‍රමයේදී භාවිතා කරන්නේ. ඒතර මම ඔයගලන්ට විනාඩි 5ක් දුන්නොත් එහෙම මේ උදාහරණයම හදන්න පුළුවන් ද පාර්ශ්ව ක්‍රමයට. හදලා මට උත්තරේ කියන්න. මේ උදාහරණයම හදන්න පාර්ශ්ව ක්‍රමයට. බරතැබුම් මොකද වෙනස? වෙනස තමයි දැන් බරතැබුම් විදිහට භාවිතා කරන්නේ වර්තමාන වර්ෂයේ භාණ්ඩ ප්‍රමාණය.
දෙදස් දාසයි බාණ්ඩ ප්‍රමාණ බරතැබූ විදිහට භාවිතා කරන්න ඕනේ උඩ යටයි දෙකේ. එතන උත්තර දාන්න බෑ. හොඳයි. හරි දැන් මම හැමෝටම පේන්න ආයි චුට්ටක් හදන්න. දැන් අපි භාවිතා කරන්න ඕනේ දෙදස් 12 මිල තමයි වෙනස් වෙන්නේ. 2016 වෙනස් වෙන්නේ නැහැ. 2012 එක වෙනස් වෙන්න ඕනේ. දෙදස් 16 ප්‍රමාණ භාවිතා කරන්න. එතන 2012 මිල සහල් වල 70. හැබැයි ප්‍රමාණය දැන් 40 නෙමෙයි. ප්‍රමාණය 40 නෙමෙයි ප්‍රමාණය 35යි. මොකද 2016 ප්‍රමාණය අපි භාවිතා කරන්නේ. ඊට පස්සේ 80 වැඩි කිරීම 6 දැන් 120 වැඩි කිරීම 1 දැන් 80 වැඩි කිරීම 2 දැන් පොල් තෙල් 2000 පොල් තෙල් වල 2012 මිල 150යි නේ. ඔව්. මිල 150 හැබැයි ප්‍රමාණය ගන්න 2016යි. වැඩි කිරීම 2. ඕක ටික එකතු කරපුවාම අපිට එනවා ටික එකතු කරපුවාම අපිට එනවා 3510ක්. දැන් 2016 එකේ වෙනසක් නැහැ කියලා මං කිව්වා. කලින් අපි ගන්න කරපු එකේ වෙනසක් නැහැ. මේවා නියතයි නේ. දැන් කොහොමද මිල දර්ශකය හදන්නේ? 2016 මිල 4345යි. ඔක බෙදන්න ඕනේ 2012 මිල 3510යි. ඊට ඔක වැඩි කරන්න ඕනේ 100%. එතකොට එන උත්තරයක් 123.8යි කියලා නේ. හරි. දැන් බලන්න පාර්ශ්ව ක්‍රමයට මිල බලපුවාම මිල වැඩි වෙලා තියෙන්නේ 123.8කින් නේ. අර මොකක්ද අපේ ලස්පෙරස් ක්‍රමයට බලපුවාම 124 ගානක් ආවා. මෙතන පොඩි අඩුවක් වෙලා තියෙනවා. ඒතර මේ වෙනස්කම් විශ්ලේෂණය කරන ඕගොල්ලන්ට එන්නේ අපි නිකන් ඉලක්කම් දිහා බලපුත් එහෙම එකම ඉලක්කම් දිහා බැලුවොත් එහෙම දැන් එකම ප්‍රමාණ භාවිතා කළේ ආයිත් කියන්නේ සහල් එක තමයි දැන්. සහල් මිල වැඩි වෙලා තියෙන මේ ලොකු බරක් තියෙන එක වැඩි වෙලා තියෙන 121කින් වගේනේ. ඒතර ඒ හින්දා තමයි ඔය අර 129ට සාපේක්ෂව අඩු වගේක් එන්නේ. අර 124යි 23 වගේ අපි නිකන් හිතින් බලලා කියන්නේ බෑ මොකද මේක එක හිට මෙට වෙනස් වෙන හින්දා. ඒතර එක එක උච්චාවචන හිට මෙට කියලා තමයි 24යි 23යි කියන පොඩි වෙනස වෙලා තියෙන යගයන් දෙකේ. ඒතර දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් පාර්ශ්ව ක්‍රමයටත් ගන්න කරගන්න. එතකොට පාර්ශ්ව ක්‍රමයේ සූත්‍රය දිහා අපි බලමු. පාර්ශ්ව ක්‍රමයේ සමීකරණය. ඒතර පාර්ශ්ව ක්‍රමයේ සමීකරණේ ලස්පෙරස් ක්‍රමයට සාපේක්ෂ වෙනස තමයි. දැන් මම ලස්පෙරස් එකත් මෙතන ලියන්නම්කෝ. ලස්පෙරස් එක ආවේ කොහොමද? C සිග්මා pn q0 බෙදීම සිග්මා p0 q0. බලන්න. p වල වෙනසක් නැහැ. මිල හැමතිස්සෙම අපි භාවිතා කරන්නේ 2012 දී භාවිතා කරන්නේ 2012 2016 භාවිතා කරන්නේ 16 ඒතර ඒකේ වෙනසක් නැහැ. pn p0 මේකෙත් තියෙනවා. හැබැයි මේ q කියන එක තමයි වෙනස් වෙන්නේ. මෙතන නියත වෙන්නේ 2016 ප්‍රමාණ තමයි දෙකෙන් භාවිතා කරන්නේ. කියන්නේ වර්තමාන වර්ෂයේ ප්‍රමාණ අපි ගණනය කරන වර්ෂයේ ප්‍රමාණ තමයි භාවිතා වෙන්නේ උඩයි යටයි දෙකේ. ලස්පෙරස් ක්‍රමයේදී භාවිතා වුණේ පරණ වර්ෂයේ. එහෙම නැත්නම් පදනම් වර්ෂයේ ප්‍රමාණ තමයි
භාවිතා කළේ. ඒතර ඒක තමයි එකම වෙනස. ඊට පස්සේ අපිට පුළුවන් මේ පාර්ශ්ව මිල දර්ශකය ලැස්පර්ස් මිල දර්ශකයයි සංසන්දනය කරන්න. ලැස්පර්ස් මිල දර්ශකයේදී පදනම් කාල පරිච්ඡේදය මත බර තැබීම සිදුවන බැවින් සමීක්ෂණ වියදම් අඩු වෙනවා. මේ කියන්නේ මොකද්ද? දැන් ලැස්පර්ස් මිල දර්ශකයේදී අර භාණ්ඩවල ප්‍රමාණ සඳහා භාවිතා කළ හැමතිස්සෙම පදනම් කාල පරිච්ඡේදයේ ප්‍රමාණය. මම ඕගලන්ට චුට්ටක් මේ පදනම් කාල පරිච්ඡේද කියන්නේ මොනවද කියන එකත් ආයෙත් පාර කියන්නම්. දැන් අපි අවුරුද්දක් තෝරගන්නවා. මෙන්න මේ අවුරුද්ද ඉඳන් තමයි අපි මේ මිල දර්ශකය ගණනය කරන්න පටන් ගන්න කියලා ඉස්සරහට. දැන් මේ අපේ උදාහරණ දෙනවා 2012 තෝරගෙන තියෙනවා පදනම් වර්ෂයේදී. ඒත් ඒකේ දර්ශකාංක අගය දෙනවා අපි 100ක්. හරි. ඊට පස්සේ 2013 ඔය සූත්‍ර දෙකෙන් එකක් දාලා ඉවරලා මිල දර්ශකය අගය හොයා ගන්නවා. ඒත් මිල දර්ශකය අගය හොයාගත්තාම 105ක් කියලා ආවන. ඒත් ඒ අවුරුද්දේ අගය 105යි. ඒත් 2014 ඒ අවුරුද්දේ අගය 109යි කියලා ආව කියලා හිතන්නකෝ. ඔහොම යනවා. ඉස්සරහට මෙහෙම මේ දර්ශකේ හදාගෙන යන්නදී. ඒතර හැමතිස්සෙම 2014 සඳහා භාවිතා කරන සූත්‍රෙදි මොනවද භාවිතා වෙන්නේ? 2014 මිල ගණනුයි 2012 මිල ගණනුයි. 2015 සූත්‍රෙදි භාවිතා වෙන්නේ මොනවද? 2015 මිල ගණනුයි 2015 මිල ගණනුයි 2012 මිල ගණනුයි. ඒතර පාර්ශ්ව ක්‍රමයට කළොත් භාවිතා වෙන්නේ මොනවද? 2015 ප්‍රමාණ තමයි දෙකෙන් භාවිතා වෙන්නේ. ලැස්පර්ස් ක්‍රමයට කළොත් 2012 ප්‍රමාණ තමයි දෙකෙන් භාවිතා වෙන්නේ. දැන් 15 ගන්න එකත් 14 සම්බන්ධ කරගන්නේ නැහැ. හැමතිස්සෙම පදන වාර්ෂයත් එක්ක තමයි ගණනය කරන්නේ. මට ඒක කියන්න ඕනේ. හරි. මම ගණනය කළා 113ක් ආවා කියලා හිතන්න. ඒතර දර්ශකාංක ටික ගණනය කරගත්තට පස්සේ ඔන්න අපිට පුළුවන් ඔන්න අවුරුද්දක් පාසා සංසන්දනය කරන්න. දැන් කවුරු හරි ගොත් 2014ට සාපේක්ෂව 2015 උද්දාමනය කොච්චරද කියලා. විතර කරන්නේ මේ දර්ශකාංක දෙකේ වෙනස අනුපාතය ගණනය කරන එක. 113 බෙදීම 109 වැඩි කිරීම 100 ඔතන එන්නේ 0.5ක් වගේ. ඔන්න අපිට කියන්න පුළුවන් මේ 2014ට සාපේක්ෂව 2015 කොච්චර මිල වැඩිවීමක් වුණාද කියලා. එතකන් අර දර්ශකාංකයේ ඉලක්කම ගොඩනගද්දී 14 සම්බන්ධ කරගන්නේ 15 ගොඩනගත්තා. හැමතිස්සෙම පදනම් වර්ෂයට සාපේක්ෂව තමයි මේක ගණනය කරන්නේ. ඒක පැහැදිලි නෝගලන්ට සූත්‍ර තියෙන පදනම් වර්ෂයයි වත්මන් වර්ෂයයි. හරිනේ. ලැස්පර්ස් මිල දර්ශකයේදී දැන් අපි දැක්ක හැමතිස්සෙම භාවිතා වෙන්නේ පදනම් කාල පරිච්ඡේදයේ මත තමයි බර තැබීම භාවිතා වෙන්නේ. කියන්නේ 15 14 14 හැමතිස්සෙම දර්ශකාංකයේ කියන මේ ඉලක්කම ගණනය කරද්දී අපි භාවිතා කළේ ප්‍රමාණ මොනවද ප්‍රමාණද? පදනම් වර්ෂය. කියන්නේ 2012 ප්‍රමාණ තමයි භාවිතා කළේ. ඒක සමීක්ෂණ වියදම් අඩු වෙනවලු. මේ කියන්නේ මොකද්ද? දැන් හිතන්නකෝ දැන් අපි මේ ජීවන වියදම් දර්ශකයක් ගොඩනගනවා කියන එක නිකන් ඔහෙ කරන්න බෑ. ඒතර අපි නම් අපේ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ගිහිල්ල ඉවරලා පාරිභෝගිකයන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඉවරලා බලන්න ඕනේ මේගොල්ලෝ මොනවද පරිභෝජනය කරන්නේ. මේගොල්ලෝ මොනවද පරිභෝජනය කරන්න කියලා බලුවපුවාම පස්සේ දැන් මේ අපේ දර්ශක ගොඩනගන සූත්‍රයේ ප්‍රධාන කරුණු දෙකක් ඉන්නවා. එකක් තමයි මිල අනිත් එක තමයි ප්‍රමාණය. දැන් මිල නම් මේ ගෙවල් වලට ගිහිල්ලා ඉවරලා අමාරුවෙන් හොයාගන්න ඕනද නැහැ නේද? මිල සාමාන්‍යයෙන් දැන් අපි සුපර් මාකට් ගත්තොත් එහෙම දැන් අපි ලංකාවේ සුපර් මාකට් චේන් 3-4ක් නේ තියෙන්නේ. එතන මේ සුපර් මාකට් චේන් වල සාමාන්‍යයෙන් භාණ්ඩවල මිල එක මට්ටමක තියෙන්නේ නේද? ඒතර මේ වගේ පොදුවේ මෙහෙම සත්සවල් කීපයකට සුපර් මාකට් කීපයකට එහෙම නැත්නම් ඊට පස්සේ තොග වෙළඳ පොළවල් කීපයකට පොළවල් කීපයකට ගියාන් පස්සේ මිල ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඕක කොච්චර අමාරු වැඩක්ද නැහැ. දැන් උදාහරණයක් විදිහට මාළු මිල අපි තලපත් මිල කියලා හිතමුකෝ. තලපත් මිල මේ පෑලියගොඩට ගිහිල්ලා බලනවා, බේරු වලට ගිහිල්ලා බලනවා, හොම් තැන් දෙක තුනට ගිහිල්ලා බලලා ඉවරලා මාළු වල මිල ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒතර මිල කියන්නේ එච්චර අපිට අමාරුවෙන් හොයාගන්න ඕන තොරතුරක් නෙමෙයි. පහසුවෙන් හොයාගන්න පුළුවන්. හැබැයි ඔය වගේ ලේසියෙන් හොයාගන්න පුළුවන් මේ බර තැබීම කියන එක. දැන් බර තැබීම කියන එකත් සාධාරණ වෙන්න ඕනනේ. දැන් අපි අර අපේ උදාහරණෙ තිබ්බේ සහල් කිලෝ 40යි 2016යි සහල් කිලෝ 35යි කියලා. ඒතර ඔය තියෙන්නේ මේ සාමාන්‍ය ගෙදරක් අවුරුද්දකදී පරිභෝජනය කරපු සහල් ප්‍රමාණය. ඒතර සාමාන්‍ය ගෙදරක් අවුරුද්දකදී පරිභෝජනය කරපු සහල් ප්‍රමාණය කොච්චරද කියලා හොයන්න ටිකක් අමාරු වැඩක් නේද? මොකද සාමාන්‍ය ගෙදරක් අපි හොයාගන්න ඕනේ. කියන්නේ සාමාන්‍ය ගෙදරක් කියලා කියන්නේ හැම ගෙදරම මම කියන්නේ අපි පොදුවේ ලංකාව නිරූපණය වෙන සාමාන්‍ය ගෙදරක් හොයාගන්න එපා. සාමාන්‍යයෙන් නේද ළමයි දෙන්නෙක් විතර නම් අම්මයි තාත්තයි ඉන්නේ. ඔය වගේ සාමාන්‍ය ගෙදරක්ද ලංකාවේ සාමාන්‍ය ගෙදරකින් නිරූපණය වෙන කියලා හොයාගන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ආදායම් මට්ටම අනුවක වෙනස් වෙනවා. ඒත් සාමාන්‍ය ආදායම් මට්ටමක් හොයාගන්න ඕනේ. කොහොමම ටිකක් අමාරුවෙන් සමීක්ෂණයක් කරන්න වෙනවා මේ කොච්චර ප්‍රමාණ භාවිතා කරනවද කියන එක හොයන්න.
මේක අවුරුද්දක් පාසා කරන්න නම් ලැස් පෙරස් මේ මොකද්ද මේ පාර්ශ්ව මිල දර්ශකය කරනවා නම් එහෙම ඇයිද අවුරුද්දක් පතා දැන් 2013 ද භාවිතා වෙන 2013 ප්‍රමාණ 2014 ද භාවිතා වෙන 2014 ප්‍රමාණ ඕක අවුරුද්දක් පාසා කරන්න වෙන ওই සමීක්ෂණය දැන් ලැස් පෙරස් එකේදී ඒක ඕනේ නැහැ 2012 සමීක්ෂණය කෙල්ලලා ප්‍රමාණ ටික හොයාගත්තා ඊට පස්සේ මේ ප්‍රමාණ දිගටම භාවිතා කරන්න පුළුවන් මිල මට්ටම් අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් මාකට් එකේ එතකොට මොකද වෙන්නේ සමීක්ෂණ වියදම් අඩු වෙනවා මොකද අර ප්‍රමාණ කියන සාධකයේ අපි ආයි හොයන්නේ නැති හින්දා එකපාරයි හොයන්නේ අවුරුදු ගානකට ඒ හින්දා සමීක්ෂණ වියදම් අඩු වෙනවා පැහැදිලි නේද දර්ශකාංක සංසන්දනය පහසු වෙනවා හරය නියතයක් බැවින් දැන් මේ කියන්නේ බලමු අපි හරය කියන්නේ මොකක්ද කියලා හරය කියලා කියන්නේ දැන් මෙන්න මේ යට ඉන්නේ කරන්නේ දැන් ඔය අදහස මෙතන කියන්නේ හේතුව තමයි දැන් මෙතනද වෙන්නේ මොකද්ද මේ පාර්ශ්ව ක්‍රමයේදී වෙන්නේ මොකද්ද පාර්ශ්ව ක්‍රමයේදී මේ QN කියන එක කෙනා අවුරුද්දක් පාසා වෙනස් වෙනවා QN කියන එක කෙනා අවුරුද්දක් පාසා වෙනස් වෙනවා වෙන පදනම් කාල පරිච්ඡේදයකට ගියොත් එහෙම හැබැයි දැන් ලැස් පෙරස් ක්‍රමයේදී හැමතිස්සෙම පදනම් කාල පරිච්ඡේදයක භාවිතා කරන එක තමයි මේ කියන්නේ ඒ කියන්නේ උතන උදාහරණ උතන මේ හරියට කිව්වොත් එහෙනම් දැන් හිතන්න 2014 පාසී මිල දර්ශකය ගණනය කරනවා කියලා. ඒතර 2016 පාසී මිල දර්ශකය සඳහා අපි කිව්වෙන් විදිහට භාවිතා කරන 2014 ප්‍රමාණ. 2015 පාසී මිල දර්ශකය සඳහා භාවිතා කරන 2015 ප්‍රමාණ. හැබැයි ලැස් පෙරස් එකේදී හැමතිස්සෙම යට ඉන්න එකම ඉලක්කමක් නේ 2012 ප්‍රමාණයි 2012 මිලයි තමයි දිගටම ඉන්නේ. මෙතන මේ Q වෙනස් වෙනවනේ පාසී මිල දර්ශකයේදී. ඒකයි කියන්නේ සංසන්දනයේ පහසුයි කියලා. ඊට පස්සේ පාර්ශ්ව මිල දර්ශකයේ වාසියක් කියලා අවසානයේදී. පාර්ශ්ව මිල දර්ශකයේ යාවත්කාලින තොරතුරු භාවිතා කර බර්තවීම සිදුව නිසා දර්ශකාංක වගේ යථා තත්ත්ව නිරූපණය වෙනවා. හරි. දැන් මේ කියන්නේ මොකක්ද? දැන් අපි කලින් උදාහරණයක් ගියොත් එහෙම දැන් මේ ලැස් පෙරස් ක්‍රමයේ භාවිතා කරලා ඉවර වෙලා අපි හොයපුවාම අපිට එනවා දැන් 2012 දී හාල් කිලෝ 40ක් තමයි ආ පරිභෝජනය කරලා තියෙන්නේ. දැන් ලැස් පෙරස් ක්‍රමය යනවා අපි ගන්න 2016 හාල් කිලෝ 40ක් පරිභෝජනය කළා. ওই විදිහට 2012 ප්‍රමාණය භාවිතා කරලා තමයි අපේ දර්ශකය අපි ගොඩනගන්නේ. හැබැයි දැන් ඇත්තටම හාල් කිලෝ 40ක් පරිභෝජනය කරනවද මේ පවුල් 2016 දී නැහැ නේද? එතකොට අපේ සාමාන්‍ය මිල මට්ටමේ දැන් මේ හාල් වලට අනවශ්‍ය බරක් දෙනවා. දැන් මේ 2012 දී හාල් කිලෝ 40ක බරක් දුන්නා. දැන් 16 දී කිලෝ 5ක්ම අඩු වෙලා ඒත් අපි තාමත් 40ක බරක් දෙනවා. ඒතර මේ පාරිභෝගික ඇත්තට වියදම් කරන ආකාරය නිරූපණය වෙනවද අපි මේ පරණ තොරතුරු භාවිතා කරපුවාම? නෑ නේද? මෙතන සැලකිය යුතු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙයා මේ හරි විදියට සාමාන්‍යනුත් ඒ කියන්නේ සාමාන්‍යනුත් මෙහෙම වෙනවනේ දැන් සහල් වගේ එකක් නම් එච්චර ප්‍රායෝගික නොවන පුළුවන් මිනිස්සුත් සහල් කොහොමත් ඒ කියන්නේ බත් කන්න ඕනේනේ. දැන් එහෙම නැතුව නිකන් හිතන්නකො ටිකක් මීට වඩා වෙනස් ආහාර ද්‍රව්‍යයක් වුණා කියලා දැන් හිතන්නකො පීට්සා වගේ වුණා කියලා. ඒතර පීට්සා වගේ වුණා නම් මෙහෙම මිල වැඩි වෙනකොට පරිභෝජන ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩු වෙනවනේ. ඒතර දැන් මේ වගේ මේ දැන් හාල් වුණත් ඉතින් මිනිස්සුන්ට අමාරු නම් කොහොම හරි අඩු වෙනව නේද? දැන් අපත්‍යාවල් ටික අඩු වෙලා එහෙම අඩු වෙලා ඉවරලා පරිභෝජනය කරන ප්‍රමාණය අඩු වෙනවා මිල වැඩි වෙනකොට දැන් මේ දවස්වල හොඳ උදාහරණයක් තියෙනවා නේද? දැන් හාල් කියනවා හාල් මිල ගොඩක් වැඩි කියනවා. එතකොට කොහොමද ටික ටික හරි පරිභෝජනය කරන ප්‍රමාණය අඩු වෙනවනේ. එතකොට දැන් ඇත්තට වියදම් වෙන ප්‍රමාණය තීරණය වෙන්නේ ඇත්තට වියදම් වෙන ප්‍රමාණය තීරණය වෙන්නේ අද පරිභෝජනය කරන ප්‍රමාණය නෝනේ. හැබැයි දැන් ලස් පෙරස් ක්‍රමයේදී පරණ ප්‍රමාණ තමයි භාවිතා කරන්නේ. 40ක් භාවිතා කළා වගේ පෙන්නනවා. එතකොට මේ යථා තත්ත්වය මෙයාගේ මේ පර්ස් එකෙන් ඇත්තට වියදම් වෙන යථා තත්ත්වය නිරූපණය වෙන්නේ නැහැ. හැබැයි පාර්ශ්ව ක්‍රමයේදී යථා තත්ත්වය නිරූපණය වෙනවා. කියන්නේ මොකද යාවත් කාලීන තොරතුරු භාවිතා කරන හින්දා. ඒක තමයි ඔය කියන්නේ. පාර්ශ්ව මිල දර්ශකයේ යාවත් කාලීන තොරතුරු භාවිතා කරන නිසා දර්ශකයේ මගින් යථා තත්ත්වය නිරූපණය කරන. ඒ කියන්නේ වර්තමානයේ කොච්චර භාවිතා කරනවද කියලා නිරූපණය කරනවා. පාර්ශ්ව ක්‍රමයේදී අර 123.8ක් ආවා කියලා කියන්නේ එතකොට මේ දැන් භාවිතා කරන භාණ්ඩ ප්‍රමාණ මත ඒ භාණ්ඩ ප්‍රමාණවල බරට අදාළ 123.8කින් තමයි මිල මට්ටම වැඩි වෙලා තියෙන්නේ කියලා. හැබැයි උතන තව දෙයක් තියෙනවා අමතරව කියන්න ඕනේ දැන් ඉතින්. දැන් අපි මිල මට්ටම ගැන හිතන්න ඕනේ.
ඒ කියන්නේ මේ භාණ්ඩවල මිල මට්ටම වැඩි වෙච්ච එක ගැන හිතන්න ඕනේ. දැන් මෙතනින් මේක මේ ඉලක්කම අඩුවෙන් ආවා කියලා. දැන් සහල් අඩුවෙන් පරිභෝජනය කරලා ඉන්න ඔන්න ඉලක්කම ටිකක් අඩු වෙලා තියෙනවා. ඉලක්කම අඩු වුණා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්ද? ප්‍රතිපත්ති තීරණ ගන්න නැහැ විදිහට බෑ නේද? ඉතින් මිනිස්සු පරිභෝජනය කරන ප්‍රමාණය අඩු වෙන්නේ නැත්නම් මිල වැඩි වෙච්ච ඉන්නනේ නේද? එතකොට අපි මේ දර්ශක දෙකම භාවිතා කරන්න ඕනේ. දර්ශක දෙකම භාවිතා කරලා ඕනේ ප්‍රතිපත්ති තීරණ ගන්න. මොකද දැන් මිනිස්සුන්ට පුළුවන්කම තිබ්බනම් අර කිලෝ 40න් පරිභෝජනය කරනවා නෝනේ නේද? සහල් වගේ දෙයක්. එතකොට අපි ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ මිල මට්ටම ඇත්තටම වැඩි වෙලා කියලා. ඒතර සමහර භාණ්ඩ සඳහා මේක ප්‍රායෝගිකයි. ඒතර ප්‍රමාණ වෙනස් වෙනවා නම් යාවත් කාලීන ප්‍රමාණ භාවිතා කළාට කමක් නැහැ. දැන් උදාහරණයක් විදිහට දැන් හිතන්නකෝ දැන් අපි ටෙලිෆෝන් බිල් එක ගමුකෝ. දැන් සාමාන්‍යයෙන් ඉස්සර ගෙදරක දැන් ටෙලිෆෝන් බිල යනවට වඩා දැන් ටෙලිෆෝන් මම කියන්නේ ඉන්ටර්නෙට් බිල නෙවෙයි ටෙලිෆෝන් බිල. දැන් ටෙලිෆෝන් බිල කියන එක දැන් අඩු වෙන්න පුළුවන් භාවිතා කරන ප්‍රමාණය. හේතුව මොකද්ද? දැන් වැඩිපුර මිනිස්සු WhatsApp කෝල් ගන්නවා, Viber කෝල් ගන්නවා. එතකොට අර ලයින් එකේ ටෙලිෆෝන් බිල සඳහා යන දෙන්න ඕනේ බර දැන් අඩු වෙලා තියෙන පුළුවන් 2010ට සාපේක්ෂව. එතකොට අන්නේ බර නිරූපණය වෙන්න ඕන කියන එක තමයි මම මේ පාසල් බිල දර්ශකයේ වාසියක් විදිහට කිව්වේ. හාල් එක එච්චරම සාධාරණ නැහැ. තේරෙනවද? ඒතර ඔයගොල්ලෝ එක්සෑම් එකේදී ප්‍රයෝජනක් විදිහට හුවොත් එහෙම ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. මේ පාසල් මිල දර්ශකයේ හැමතිස්සෙම භාවිතා කරන භාණ්ඩවල ප්‍රමාණ යාවත් කාලීන කරන හින්දා යාවත් කාලීන බරතබෙම තමයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ අලුත්තරුතර තමයි භාවිතා කරන්නේ. ඒතර යථා තත්ත්වය හරියට නිරූපණය වෙනවා කියලා. ඒතර දැන් මේ උදාහරණේ සහල් එකකින් කියවෙන එකත් එක්ක එච්චර පටල ගන්න එපා. දැන් මම අර කිව්වා වගේ උදාහරණයක් තමයි අර දුරකථන බිල වගේ උදාහරණයක් තමයි මේකට ගැලපෙන්නේ. හරි. ඒතර මේක පාසල් මිල දර්ශකයේ වාසියක් විතර භාවිතා කරන්න පුළුවන්. මේ දක්වා මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට? අපැහැදිලි තැන් සෛද්ධාන්තික කරුණු කරගෙන යමු. ඊට පස්සේ බලන්න මිල දර්ශක සැකසීමේදී සැලකිය යුතු කරුණු මොනවද කියලා. මේ කරුණ වල ලොකු බරක් යනවා මේ පදනම් වර්ෂය තෝරා ගන්නවා කියන එකට. බලන්න. දර්ශකයක් අපි ගොඩනගද්දී හැමතිස්සෙම සුදුසු පදනම් වර්ෂයක් තෝරගන්න. මේ පදනම් වර්ෂය තෝරගනිද්දී ඒක සාධාරණ ප්‍රමත වර්ෂයක් වෙන්න ඕනේ බොහෝ දුරටක් නොවේ. මේ කියන්නේ මොකක්ද කියලා බලමු. දැන් ওই ජීවන විදම් දර්ශකයේ සදා දැන් මම කීපවතාවක් කිව්වා අපේ කොළඹ නෙමෙයි මොකද ජාතික පාරිභෝගික දර්ශකයේ මේ පදනම් වර්ෂයේ විදිහට භාවිතා වෙන්නේ 2013 කියලා. ඒ 2013ට කලින් මිනිස්සු කෑවෙන්නේ නැද්ද? නෑ නේද? මේ දර්ශකයේ අගේ ඉස්සර ඉඳන්ම තිබ්බා. හැබැයි මේ පදනම් වර්ෂේ මාරු වෙලා මේ 2013 පදනම් වර්ෂයේ විදිහට මාරු වෙලා මේ තියෙන්නේ. ඕකට හේතුව තමයි දැන් ඔන්න හිතන්න අපි 2005 ඉඳලා ගණනය කරගෙන එනවා ජීවන වියදම් දර්ශකය. 2015 ඉඳලා ජීවන වියදම් දර්ශකය මෙහෙම ගණනය කරගෙන එනවා කියලා 2005 ඉඳලා ගණනය කරගෙන එනවා කියලා හිතන්න. ත්‍රෝකේ අගේ එනවා 2005 දී 100යි. ඊට පස්සේ 103යි. හිතන්න 110යි. 120යි 135යි ඔහොම ඇවිල්ලා 2013 වෙනකොට 195ක් විතර ඇවිල්ලා. හරිද? ඊට පස්සේ 2013 වගේ වෙනකොට 195ක් වගේ ඇවිල්ලා කියලා හිතන්න. දැන් මේ වගේ අගයට ආවම පහසෙන් අපිට කියන්න බෑ දැන්. පහසෙන් අපිට කියන්න බෑ කියන්නේ මේ දර්ශකාංකයේ අගය දිහා බලලි වරලා ලේසියෙන් ප්‍රකාශ කරන්න බෑ. දැන් ඔන්න කාගෙන් හරි වහම අපි කියන දැන් ජීවන වියදම් දර්ශකයගේ 195යි කියලා. එතකොට අහනවා හරි. අවුරුදු 5කට කලින් දර්ශකයගේ කොච්චරද කියලා. කියන 120යි කියලා. දැන් මෙතන ටිකක් ලොකු වෙනසක් තියෙනවා.
මෙතන ලොකු වෙනසක් තියෙනවා සහ එතර මේ අපි හැමතිස්සෙන් බලනවා මේ කාල පරිච්ඡේදය යාවත් කාලයෙන් කරන්න. ඒතර ඕකට එක හේතුවක් තමයි දැන් හිතන්නකෝ දැන් ලංකාව උදාහරණ ගත්තොත් එහෙම ලංකාවේ සාමාන්‍ය උද්දමන ටිකක් ඉහළ අගයක තිබ්බා ඔය 2000 ඕගොල්ලන්ට මතක නැතුව ඇති. මටත් එහෙම මතකයක් නැහැ. දැන් 2005 2010 11 12 විතර වෙනකම් වගේ උද්දමන අනුපාතයට වැඩි අගයක් තිබ්බා. ඒතර හැම අවුරුද්දකම 10%කින් වගේ වැඩි වුණා. හැම අවුරුද්දකම 10%කින් වගේ ඔහොම වැඩි වෙවි තිබ්බා. හරිද? දැන් එතකොට ඔහොම තිබිලා ඉවර වෙලා ආවහම මේ ශ්‍රේණිය ටිකක් වේගෙන් වැඩි වෙනවනේ. මේ 110න් වැඩි වෙනවා 20 135 195 වගේ වේගෙන් වැඩි වෙනවා. ඊට පස්සේ එකපාරටම කියන්නේ සාමාන්‍යයෙන් ටික ටික අපේ උද්දමනය අඩු වෙන්න පටන් ගත්තා. ඒතර උද්දමන අනුපාතය දැන් තියෙන 6%යිනේ. ඔය කාලේ 4.5 වගේ තිබ්බ කාලයක් තිබ්බා. ඒතර දැන් ඒ වගේ අගයන් වලට ආපුවහමත් මෙතන මේ 2014 අගය ගන්න කරොත් එහෙම එන්නේ මොන 210ක් විතර. ඒතර දැන් මේ වගේ ලොකු ඉලක්කම් අතරත් පරතරය 15ක් වගේ තියෙන්නේ. මේ වගේ පොඩි කාලේ පොඩි 120 135 කාලෙත් ඔය 15 පරතරය තිබ්බා. ඒතර දැන් මේක මේ සාධාරණ නෑනේ. දැන් මේ කාලේ බැලුවොත් එimhe උද්දමනයේ 10%ක් වගේ පොදුවේ වැඩි වෙලා තියෙනවා. දැන් ඔන්න ඉස්සරහට 4% වගේ කාලයක් එනවා. එතකොට අපිට මේ ඉලක්කමෙන් හරියාකාරව නිරූපණය වෙන්නේ නැහැ. මේ කලින් පදනම් වර්ෂය දැන් පරණ වැඩි. කලින් පදනම් වර්ෂයත් එක්ක බැලුවොත් එහෙම දැන් මේ අගයන් කියන්නේ බැලුව බැලමට තරම් සුදුසු නැහැ. එතකොට අපි මේක එන්න උන පණිවිඩය මොකද්ද? අපි මේ සාමාන්‍යයෙන් අපේ දැන් මේ මනින මොකක් හරි සාධකයේ යම් කිසි සැලකිය යුතු වෙනස්කමකට භාජනය වෙනවා. දැන් අපි මේ අවුරුදු ගාණක් තිස්සේ උද්දමන 10 12 වගේ පවත්වාගෙන ආවිලා 4 5ට මාරු වෙනවා නම් එතකොට අපිට පුළුවන් පදනම් වර්ෂය අලුත් කරන්න. එතකොට අපිට පුළුවන් ලස්සනට ඉලක්කම අර දර්ශකාංකයේ ඉලක්කම පවත්වාගෙන යන්නේ ඒ අලුත් කාල පරිච්ඡේදයේ ඉඳන්. එතකොට අපි ඒකයි මේ 2013 වගේ කාලෙදී පදනම් වර්ෂයක් අලුතෙන් පදනම් වර්ෂයක් තෝරන ගෙනල්ලා එයාගේ CA කියලා දුන්නා. එතකොට එතන ඉඳන් ඉස්සරහට ඔන්න ලස්සනට ගියා 2014 වගේ 104යි 2015 වගේ 108යි ඔහොම 111යි ඔහොම ගියා ලස්සනට. ඒ කියන්නේ මේ දර්ශකාංකයේ කියන ඉලක්කමෙන් වැඩිපුර දෙයක් කියවෙන්නේ. කියන්නේ වැඩිපුර අදහසක් ලබා ගන්න තමයි ඔය වගේ පදනම් වර්ෂය මාරු කරන්නේ. මම මේ කතා කරන්නේ පදනම් වර්ෂය මාරු කරන්නේ කියන එක. හරි එහෙම නැතුව අපි හිතන්නේ දර්ශකාංකයක් මුලින් ඉඳන්ම ගොඩනගනවා කියලා. දැන් දර්ශකාංකයක් මුලින් ඉඳන්ම ගොඩනගද්දි දැන් කොහොමවත් පදනම් වර්ෂයක් දෙන්න ඕනේ. එතකොට පදනම් වර්ෂයක් ලබා දීමේදී සලකන්න ඕන කරුණු තමයි දැන් ඔන්න හිතන්න දැන් 2000 දැන් මේ අපි ගමුකෝ මේ උදාහරණ දැන් ඔන්න අපි හිතනවා ලංකාවේ ජීවන වියදම් දර්ශකයක් කියලා එකක් තිබ්බේ නැහැ කියලා හිතනවා. ඒතර ලංකාවේ ජීවන වියදම් දර්ශකයක් තිබ්බේ නැහැ කියලා හිතලා දැන් කවුරු හරි කියනවා අපි එන ජීවන වියදම් දර්ශකයක් හදමු කියලා. ඔන්න අපි ජීවන වියදම් දර්ශකය හදන 2021. දැන් පටන් ගන්න 2021 තමයි ජීවන වියදම් දර්ශකය හදන්න. ඔන්න අපි පදනම් වර්ෂ විදිහට භාවිතා කරනවා 2021. දැන් 2021 කීයද හාල්? දැන් 2021 කීරි සම්බා කීයද කියලා ගාන මතකත් නැහැ. ලොකු ගණන් නේ. රුපියල් 250යි ඕන කීක ගණන් තියෙනවා. දැන් මේකට හේතුව මොකද්ද? මේ කොවිඩ් ඇවිල්ලා රටට බඩු වෙන්නේ නැහැ. මිනිස්සු වැඩ කරන්නේ නැහැ. රට ලොක්ඩවුන් වෙලා, ඒතර බාණ්ඩ හිඟ වෙලා දැන් මේ මිල අනවශ්‍ය ලෙස වැඩි වෙලා තියෙනවා. හරිද? දැන් ඔන්න දැන් 2022 අවුරුද්දට ගියපුවාම ඔක්කොම නෝමල් වෙලා දැන් කොවිඩ් අඩු වෙලා මේ බාණ්ඩ හා සේවා සැපීමේ ප්‍රශ්නයක් නැහැ. ඔන්න එකපාරටම කීරි සම්බන්ධ තියෙනවා රුපියල් 150ට. දැන් අපි පදනම් වර්ෂය විදිහට 2021 නේ ගත්තේ. දැන් ඔන්න 2021 තමයි අපේ මේ බාණ්ඩ පැස හදාගෙන තියෙන්නේ. දැන් ඊට පස්සේ කවුරු හරි ගිහිල්ල ඉවරලා 2022 දී දර්ශකාංකේ ගොඩනගන්න හැදුපුවාම ඔන්න දැන් අපිට එන්නේ මේ 2021 දර්ශකාංකයේ 100ක් කියලා හිතන්න. දැන් 2022 දර්ශකාංකයේ 70ක් විතර. බාණ්ඩ මිල අඩු වෙලා ඉවරලා. මම මේ කියන්නේ ලබන අවුරුද්ද බාණ්ඩ මිල මෙච්චර අඩු වෙනවා කියලා හිතලා මම මේ සාමාන්‍යයෙන් අඩු වෙයි කියලා හිතලා කිව්වේ. ඒ කියන්නේ මේ දැන් මීට වඩා යම් කිසි සහනයක් එන්නේ නේද? කොවිඩ් එහෙම අඩු වෙලා එහෙම ආවා. ඒතර එහෙම බලපුවාම ඔන්න අඩු වෙනවා. ඊට පස්සේ 2023 මොකද වෙන්නේ? 2023 මීට වඩා පොඩ්ඩක් වැඩි වෙලා ඔන්න 75ක් විතර තියෙනවා. දැන් බලන්න මේ ගත්ත පදනම් වර්ෂයේ අවුල් අවුරුද්දක් හින්දා මේ අවුරුදු ගාණක් යනකම් 100ට අඩුව ගැන් තියෙන්නේ. මේ 2021 පදනම් වර්ෂයත් එක්ක බලපුවම හැමතිස්සෙම උද්දමනක් නෙමෙයි අවදමනක් තියෙන්නේ. එතකොට ඒ වගේ පදනම් වර්ෂ අපි තෝරගන්න හොඳ නැහැයි කියලා කියනවා පදනම් වර්ෂයක් විදියට. මොකද ඒකට හේතුව මේ විශේෂ ආර්ථික
සංසිද්ධියක් සිද්ධ වෙච්ච අවුරුද්දක් තමයි 2021 මේ වසංගතයත් එක්ක. ඒතර ඒ වගේ අවුරුදු අපි පදනම වර්ෂ විතර භාවිතා කරන්නේ. පදනම වර්ෂ හැමතිස්සෙම අපි සාධාරණ ප්‍රමත වර්ෂයක්. ඒ කියන්නේ මේ නෝමල් අවුරුද්දක් කියලා කියන්නේ. සාමාන්‍ය අවුරුද්දක් තමයි අපි භාවිතා කරන්න ඕනේ. කාල පරිච්ඡේදයට දාලා සාමාන්‍ය අවුරුද්දක් තමයි අපි පදනම් වර්ෂයේ විදිහට භාවිතා කරන්න ඕනේ. එහෙම නැතුනොත් එimhe අපේ දර්ශකාංකේ සම්පූර්ණයෙන්ම අවුල් යනවා. එක එක අමුතු ඉලක්කම් දෙන්න බලනවා අපි බලාපොරොත්තු වෙනා වගේ පිළිවෙලකට එන්න. ඊට පස්සේ එක බොහෝ දුර එකක් නොවිය යුතුලු. අර මේ බොහෝ දුර එකක් නොවිය යුතු හින්දා තමයි මේ අර 2013 මේක මේ අප්ඩේට් උනේ. පදනම් වර්ෂ විදිහට 2013 අලුතෙන් පදනම් වර්ෂයක් තෝරගත්තේ ඒකයි. මොකද අර ගොඩාක් පාඩුනා පදනම් වර්ෂ මේ අගයන් විශාල වශයෙන් ගිහිලා 200 ගණන් 300 ගණන් වලට ගිහිල්ලා ඕක බැලුවමට අපිට තේරුමක් නැති වෙලා යනවා එකක්. අනිත් එක තමයි අර කාලෙන් කාලට මේ දැන් උද්දමනය වගේ සාධකවල වෙනස. දැන් 2000 2010 තිබු උද්දමනයට වඩා 2010 2020 කාලේ උද්දමනය වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඔය ඔක්කොම කලව මේ තිබ්බැන් පස්සේ අපිට හරි අවබෝධයක් ගන්න බැරි නෑ. මොකද අපි හැමතිස්සෙම 2000 අපිට වැඩක් නෑ නිතර 2002 තිබ්බ මිලට සාපේක්ෂව දැන් මිලක සංසන්දනය කළා. අපි හැමතිස්සෙම පහුගිය අවුරුදු 4-5 වෙනි බලන්න ඕනේ වැඩිපුර. ඒතර අපිට වඩාත් ඵලදායී මේ දර්ශකාංකේ යාවත් කාලින වෙලා තියෙනවා. අන්නේ යාවත් කාලින කිරීම සඳහා තමයි මේ ටිකක් ළඟ මෑත ඉතිහාසයේ පදනම් වර්ෂයක් තෝරගන්න අවශ්‍ය කරන්නේ. ඊට පස්සේ ඊළඟ එක තමයි නියෝජනය වෙන භාණ්ඩ පැස තෝරා ගැනීම. හරි. දැන් අපි මිල දර්ශක ගැන කතා කරන්නේ. දැන් අපි මිල දර්ශක ගැන කතා කරද්දී මේ නියෝජනය වෙන භාණ්ඩ පැස කියලා කියන්නේ දැන් අපේ ප්‍රධාන දර්ශක දෙකක් තියෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි ජාතික පාරිභෝගික මිල දර්ශකයයි. එතන මේ පාරිභෝගික මිල දර්ශකයක් හදද්දී දැන් මේ සමීක්ෂණය හරි මේ බාණ්ඩ මේ කවුද දර්ශකාංගේ හදන කෙනා පරිභෝජනය කරන භාණ්ඩ පැස තෝරාගෙන හරියන්නේ නැහැ. ඒ මේකේ ලංකාව නිරූපණය වෙන්න ඕනේ. එතකොට කොළඹ හතේ ගෙදරකට ගිහිල්ලා ඒගොල්ලෝ භාවිතා කරන්නේ මොනවද? ඒ කියලා බල්ලි වෙරලා චොක්ලට් ස්ප්‍රෙඩ්ද බටර්ද ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ භාවිතා කරන උදේ ආහාරය සඳහා චීස් බටර් ඔය වගේ එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ තව ගොඩක් අපි සාමාන්‍යයෙන් ටිකක් ඈත පැත්තකට ගිහිල්ලා බලපුවොත් එහෙම ඒගොල්ලෝ භාවිතා කරන්නේ සමහර පැත්තක කුරක් කාන්තාලප ඒ වගේ ඒවා වෙන්න පුළුවන්. එතන තවත් සමහර පැත්තකට ගිහිල්ලා බලුවොත් එහෙම ඒගොල්ලෝ බත් වගේ දේවල් වෙන භාවිත. ඒතර අපි හැමතිස්සෙම මෙහෙම එක එක සමාජයේ පොඩි සමාජයේ පොඩි කොටස් වල භාවිතා කරන මේ බාණ්ඩ අපේ බාස්කට් එකට දාලා හරියන්නේ නැහැ. අපි තෝරගන්න ඕනේ ලංකාවේ සමස්ත සමාජ නිරූපණය වෙන සාමාන්‍ය ගෙදරක් භාවිතා කරන බාණ්ඩ පැස. සාමාන්‍ය ගෙදරක් ගිහිල්ලි වෙරලා කඩේට ගිහිල්ලි වෙරලා බාස්කට් එකට ගන්න බඩු ටික තමයි අපි අපේ බාණ්ඩ පැස තෝරගන්න ඕනේ. අපිට වැඩක් නැහැ ගොඩාක් සල්ලි තියෙන කෙනෙකු හරි එහෙම නැත්නම් ගොඩාක් දුප්පත් කෙනෙක් හරි භාවිතා කරන බාණ්ඩ පැස භාවිතා කරලා හරියන්නේ සාමාන්‍ය වශයෙන් සාමාන්‍යයෙන් ලංකාවේ නම් අඩු මේ කියන්නේ පහළ මධ්‍යම පාන්තික වගේ ගෙදරක සාමාන්‍ය පවුලක දැන් පවුලත් හරියට තෝරගන්න ඕනේ. දැන් ළමයි ගොඩක් ගෙදර ගොඩක් ඉන්න 10ක් 12ක් ඉන්න ගෙදරක් භාවිතා කරලා හරියන්නේත් නැහැ. තනි මිනිස්සෙක් ඉන්න ගෙදරක් භාවිතා කරලා හරියන්නේත් නැහැ. සාමාන්‍ය ගෙදරක් සාමාන්‍ය වශයෙන් භාවිතා කරන භාණ්ඩ මොනවද කියලා තෝරගෙන තමයි මේ භාණ්ඩ පැසට දාගන්න ඕනේ. ඇතුළේ මේ භාණ්ඩ පැස ඇතුළේ මේ ඔයගොල්ලෝ මේ හිතන විදිහට නිතර හිතන විදිහට මේ කනබොන දේවල් විතරක් නෙමෙයි තියෙන්නේ. දැන් ලංකාවේ පාරිභෝගික මිල දර්ශක ගත්තොත් එම් භාණ්ඩ ಜಾති 400ක් විතර තියෙන ඕක ඇතුළේ. ඒකට ඒ 400 ඇතුළේ නිවාස කුලිය වාහන ඉන්ෂුරන්ස් පවා තියෙනවා. නිවාස කුලිය වාහන ඉන්ෂුරන්ස් බෙහෙත් සඳහා යන වියදම් ආහාර සඳහා යන වියදම් මට මතක විදිහට ඒ භාණ්ඩ පැසෙන් සාමාන්‍ය 40ක් විතර තමයි ආහාර සඳහා බර දාලා තියෙන්නේ. ඊටු ටික ආහාර නොවන ද්‍රව්‍ය සඳහා තමයි බර තියෙන්නේ. ඊටර දැන් ඒකයි දැන් මේ දවස්වල දැන් උද්දමන බැලුවොත් එහෙනම් දැන් සාමාන්‍ය 6ක් හරි 6.7ක් හරි තියෙන්නේ. ඒතර දැන් මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් කොහොමද උද්දමන 6යි ඊට වඩා වැඩි උද්දමන කියලා. ඔකට හේතුව ඔය භාණ්ඩ පැස ඇතුලේ ඉන්න එක එක භාණ්ඩ ගොඩක්. දැන් ගෙවල් වල කුලි එහෙම වැඩි වෙලා නැහැ එහෙම විශාල වශයෙන්. ඒතර ඒව වැඩි වෙලා නැති හින්දා තමයි ඒවටත් සැලකිය යුතු බරක් තියෙන හින්දා තමයි අර 6යි තියෙන්නේ. දැන් අර අපිට වැඩිපුරම තේරෙන්නේ මේ ආහාර උද්දමනයෙන් ෆුඩ් ඉන්ෆ්ලේෂන් කියන්නේ. ඒතර ආහාර ද්‍රව්‍ය වල මිල ගොඩක් වැඩි වෙලා තියෙන එක හරි. හැබැයි මේ මට්ටමට අර සමස්ත උද්දමනයෙන් පෙන්වන්න නොකරන්නේ ඒක. මේක ඇතුලේ වෙන භාණ්ඩක් තියෙන හින්දා. හරිද? ඒතර අන්නේ වගේ සමස්ත සමාජ නිරූපණය වෙන භාණ්ඩ පැසක් තෝරගන්න ඕන හොඳ සමීක්ෂණයක් කරලා. ඒ අනුව තමයි ඉතින් අපේ දර්ශකාංකේ කොච්චර තේරුමක් තියනවද කියන එක
කොච්චර අර්ථාන්විතද කියන එක තීරණය වෙන්නේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ දැන් අපි භාණ්ඩ තෝරගත්තට දැන් ඔන්න අපි භාණ්ඩ පැසට තෝරගත්ත කියලා හිතන්නකො සහල් සැමන් පරිප්පු එළවලු ඊට පස්සේ ගෙවල් කුලිය ඊට පස්සේ අපේ බයිසිකල් ඉන්ෂුරන්ස් එක ඊට පස්සේ ටෙලිෆෝන් බිල ඔන්නෝම අයිටම ටිකක් තෝරගත්තා. ඊට පස්සේ දැන් මේ තෝරගත්ත අයිටමයන්ට බර තියන්න ඕනේ. දැන් මතකනේ ප්‍රමාණ බර තියනවා කියලා කියන්නේ අපි ප්‍රමාණ තීරණය කරන්න. අපි මේ පාරිභෝජනය කරන ප්‍රමාණය බර තැබීම විදිහට භාවිතා කරන්නේ. අන්නේ ප්‍රමාණයත් අපි සමීක්ෂණයෙන් තීරණය කරගන්න ඕන හරියට. ඊට පස්සේ ඉතින් අපිට තියෙන දර්ශකයේ ගණනය කිරීමේ ක්‍රමය තීරණය කරන්න. ඒ කියන්නේ ඉස්සරහට අපි කොහොමද මේ ගණනය කරගෙන යන්නේ කියලා. පාර්ශ්ව ක්‍රමයෙන්ද ලස්පෙරස් ක්‍රමයෙන්ද කියන එක. ඒක අපේ තියෙන අපිට දර්ශකේ භාවිතා කරන්න ඕන මොකටද? අපි දර්ශකේ භාවිතා කරන්නේ කුමන අරමුණක් සඳහාද? ඊළඟට අපි ගාවේ ඉන්න සම්පත් ප්‍රමාණය අපිට සමීක්ෂණ කරන්න වියදම් තියෙනවද? අන්න ඒ වගේ හේතු සාධක ගොඩක් බලලා තමයි අපි දර්ශකේ ගණනය කිරීමේ තීරණය කරන්න ඕනේ. බලමු ඊට පස්සේ දර්ශක සැකසීමේදී සැලකී මුහුණ පාන ගැටලු කිහිපයක්. සපයන ලද දත්වල නිවැරදි හා විශ්වාසවන්ත බව. සපයන ලද දත්වල නිවැරදි හා විශ්වාසවන්ත බව. දැන් මේ සමීක්ෂණ වලින් මේවා අපි කරන්නේ. ඒතර භාණ්ඩ ප්‍රමාණ සමීක්ෂණ හරියාකාරව සිදු නොකළොත් එම දර්ශකාංක වර්ධිනවා. පදනම් කාල පරිච්ඡේදය තෝරා ගැනීමේදී මතුවන අපහසුතාව. දැන් මම කිව්වේ දැන් එකපාරට ලංකාවට හිතුණා නම් එහෙම දර්ශකයක් නොතිබිලා මේ අවුරුද්දේ දර්ශකයක් ගොඩ ගන්න ඕනද 2021 සුදුසුත් නැහැ. ඊට පස්සේ ගිහිල්ලා බලන 20 සුදුසුත් නැහැ. 20 ප්‍රශ්න තිබ්බනේ. ත්‍රොම් බලපුවාම අර පදනම් කාල පරිච්ඡේදයේ හරියාකාරව තෝරගන්නේ එක එක අපහසුතාව එන්න පුළුවන්. ඊට පස්සේ අයිතමයන්ගේ ගුණාත්මක බව පිළිබඳ සැලකිල්ලක් නොදැක්කීම. දැන් මේ දර්ශකාංක හැමතිස්සෙම මිල විතරයි බලන්නේ. මේකේ ගුණාත්මක බව කොච්චරද කියලා බලන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට දැන් ඕනතර ඔයගොල්ලෝ අහලා ඇතිනේ ගෙවල් වලයි කියන දැන් ඉස්සර බඩු වගේ දැන් බඩු හොඳ නැහැ. ඉස්සර කෑම වගේ දැන් කෑම රහ නැහැ. ඔය වගේම කියනවා. ඒතර අපි හැමතිස්සෙම බලන්නේ මේ භාණ්ඩේ මිල කොච්චර වෙනස් වෙලාද කියලා විතරයි මේ දර්ශක වලින්. මිලයි ප්‍රමාණය විතරනේ ඉන්නේ. ගුණාත්මක බව ගැන අදහසක් ලබා ගන්න බෑ. සමහරවිට මිල අඩු වෙලා ඒ කියන්නේ මිල වැඩි වෙලා තියෙන බල මිල වැඩි වෙලා ගුණාත්මකවත් අඩු වෙලා තියෙන බල. ඒතර අපිට තවත් පාඩුවක්. ඒතර ඒ වගේ තොරතුරු දර්ශකාංකයෙන් හම්බෙන්නේ නැහැ. රැස් කිරීමේ ප්‍රායෝගික දුෂ්කර සහ දත්ත රැස් කිරීම සහ ගොනු කිරීම. ඒ කියන්නේ සමීක්ෂණය කරලා මේ දත්ත රැස් කරද්දී මුහුණ පාන ගැටලු. භාණ්ඩ ආදේශන නිසා පැස තුළ ඇති අයිතමයන්ගේ ඉල්ලුම වෙනස් වීම. ඔව් දැන් මේක ඇත්තට මම කිව්වේ අර උදාහරණයක් ගන්න පුළුවන්. දැන් 2010 වගේ අපි දැන් ඔන්න 2010 අපි භාණ්ඩ පැස නිර්මාණය කළා කියලා හිතන්නකො. භාණ්ඩ පැස නිර්මාණය කළේ අපි දැම්මා දුරකථන බිල කියලා. දුරකථන බිල කියලා එකක් දාලා ඉවරලා ඕකට අපේ සමස්ත භාණ්ඩ පැසේ රුපියල් 1000ක් යනවා කියලා වගේ ප්‍රමාණයක් දුන්නා කියලා හිතන්නකො. ඊට පස්සේ 2020 බලද්දි දුරකථන බිල රුපියල් 300ට අඩු වෙලා. දැන් මේකෙන් කියවෙනවද මේ ඊට පස්සේ දැන් 2010 දී මේ අපි හදපු භාණ්ඩ පැසේ ඉන්ටර්නෙට් බිල් කියලා එකක් ඇත්තෙත් නැහැ. හරිද? ඉන්ටර්නෙට් බිල් කියලා එකක් අපේ භාණ්ඩ පැසේ නැහැ. ඉන්ටර්නෙට් බිල් එක මේ අවුරුද්දේ නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් 2020 දී මේ දර්ශකාංගේ ගණනය කරද්දි මේකෙන් මේ ඇත්ත මිල මට්ටම තීරණය වෙනවද නැහැ නේද? මේකෙන් කියවෙනවද මෙතන මේ සහනයක් වෙලා කියලා? සහනයක් නෙමෙයි ඇත්තට වෙලා තියෙන්නේ මේ දුරකථන බිල කියන එක ආදේශනය වෙලා ඉන්ටර්නෙට් බිල් එකේ. ආදේශනය වෙලා හැබැයි අපි භාණ්ඩ පැස යාවත් කාලින කරගෙන නැහැ. තේරෙනව නේද? එතකොට අර ඇත්ත සත්‍ය தත්ත්වය නිරූපණය වෙන්නේ නැහැ මේ ආදේශන මේක අතර ඔබව ගත්තේ නැත්තම්. ඒතර භාණ්ඩ ආදේශ නිසා පැස තුළ අයිතමයන්ගේ ඉල්ලුම වෙනස් වෙනවා. ඒක අපි යාවත් කාලින කරගෙන නැහැ. ඒ වගේ එකක් තමයි මේ කියන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් හිතන්නකෝ දැන් පරිප්පු මිල ගොඩාක් වැඩි වුණා කියලා. ඒතර පරිප්පු මිල ගොඩාක් වැඩි වුණා මිනිස්සු පරිප්පු වලට කඩලා පාවිච්චි කරන්න ගන්න පුළුවන්. එතකොට දැන් අපි ප්‍රමාණය යාවත් කාලින කර නොග ඒ කියන්නේ දැන් භාණ්ඩ ආදේශය වලනේ පරිප්පු වලට දැන් මිනිස්සු කඩලා භාවිතා කරන්නේ. දැන් අපි තාමත් අපේ ප්‍රමාණ විතර භාවිතා කරන්නේ පරිප්පු කිලෝ
4යි කඩලා ග්‍රෑම් 500යි. හැබැයි දැන් ඇත්තට පරිප්පුවට කඩලා භාවිතා කරන. හැබැයි අපි මේ ආදේශනේ මේක ASCII යාවත් කාලින කරගෙන නැහැ. ඉල්ලුම් වෙනස් වීම අපි ග්‍රහණය කරගෙන නැහැ. අපේ භාණ්ඩ පැස ඇතුළට. ඒතර ඒ වගේ ඒවා හින්දා වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. හරි මූර්ත වැටපයි දල්දේශ නිෂ්පාදිත අවදාමකයයි ගන්න කරන්න කලින් අපි බලමු මෙන්න මේ මොකද්ද කියලා. දර්ශකාංකයක පදනම් වර්ෂය වෙනස් කර නැවත ගණනය කරන්නේ කොහොමද කියලා බලමු. දැන් ගොඩක් කතා කරලා ඒතර ඔයගලන්ට ගානක් හදන්න දෙන්නත් පුළුවන්. දැන් බලන්න ඔන්න අපිට දීලා තියෙන වීමිල දර්ශකයක්. වීමිල දර්ශකයක් දීලා තියෙනවා 2000 අවුරුද්ද පදනම් වර්ෂය විදිහට භාවිතා කරලා. දැන් 2000 තමයි පදනම් වර්ෂය. ඒතර 2000 තමයි දර්ශකාංකයගේ 100 හොඳයි. පදනම් වර්ෂයෙන් දර්ශකාංකයගේ 100 වෙන්නේ. 2001 ඉඳලා 9ට දත්ත අපිට දීලා නැහැ. 2010 ගාන දීලා තියෙනවා 180යි. 2011 ගාන දීලා තියෙනවා 200යි. 2012 ගාන දීලා තියෙනවා 225යි. හොම දර්ශකාංකයගේ දීලා තියෙනවා. දැන් අපිට හිතනවා පදනම් වර්ෂය වෙනස් කරන්න. ඒ අපිට හිතෙන්නේ දැනුත් අපිට හිතෙන්න පුළුවන් මේ පදනම් වර්ෂය වෙනස් කරන්න සුදුසුයි කාලයක් වෙන්න පුළුවන්. මොකද මේ වීමල විශාල වෙනසක් සිද්ධ වුණා දැන් පහුගිය කාලේ. ඒතරම් විශාල වෙනසක් සිද්ධ වුණාම අර පරණ එකම තියාගෙන ඉදීමේ ලොකු තේරුමක් නැති වෙන්න පුළුවන්. එහෙම අර ලොකු වෙනස්කමක් වුණොත් එහෙම අපිට පදනම් වර්ෂය යාවත් කාලින කරන එක සුදුසු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔය ලොකු ආර්ථික අවපාතයක් එහෙම ආවට පස්සේ පදනම් වර්ෂය වෙනස් කරගෙන ගියාට කමක් නැහැ. මොකද සම්පූර්ණ මිල මට්ටම් අරවම වෙනස් වෙන හින්දා. ඉතින් දැන් මේ වගේ මොකක් හරි හින්දා මේගොල්ලන්ට හිතිලා දැන් 2010ට පදනම් වර්ෂය අලුත් පදනම් වර්ෂ විදිහට 2010ට පත් කරන්න තමයි මේගොල්ලෝ මේ යන්නේ. එතකොට ඒක ගණනය කරන්නේ කොහොමද කියලා තමයි මේ අහන්නේ. හරි. දැන් එතකොට අලුත් ක්‍රමයට නව ක්‍රමයට 2010 දර්ශකාංකයගේ කීයද? නව ක්‍රමයට 2010 දර්ශකාංකයගේ 100ක් වෙන්න ඕනේ. නව ක්‍රමයට 2010 දර්ශකාංකයගේ 100ක් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒකට සාපේක්ෂව තමයි 2011 12 ඔහොම යන්නේ. එතන මේක මෙහෙම පදනම් වර්ෂය යාවත් කාලිනය කරන්න කෙලින්ම අපිට සූත්‍රයක් දීලා තියෙනවා. ඒ සූත්‍රය තමයි නවපාද වර්ෂයට අනුව දර්ශකාංකය. දැන් අපි උදාහරණ දෙනවා 2010ට අදාළ දර්ශකාංකයගේ හොයන්න නම් මේ 10 11 12 කියලා ඉස්සරහ අවුරුදු වලට මෙන්න මේ සූත්‍රය කෙලින් භාවිත කරන්න පුළුවන්. මොකද සූත්‍රය කලින් ගණන් බලන වර්ෂයේ පැරණි දර්ශකය. දැන් හිතන්නකෝ අපි 2012 අවුරුද්ද කියලා හදන්නේ. දැන් 2012 අවුරුද්දේ පැරණි දර්ශකය කීයද? 225යි. 225යි. ඕක බෙදන්න ඕනේ නව පාද වර්ෂයේ පැරණි දර්ශකය. නව පාද වර්ෂය කියන්නේ අපේ අලුත් පදනම් වර්ෂය. දැන් අපේ අලුත් පදනම් වර්ෂය කීයද? 2010යි. 2010 මොකද්ද ගන්න? 2010 පැරණි දර්ශකයක. 2010 පැරණි දර්ශකයක මේ 180යි. මේ 125යි කියලා. ඕක තමයි 2012 අවුරුද්දේ නව දර්ශකයගේ. ඔය විදිහට මට හදලා දෙන්නකෝ මේකේ. 2010 11 12 13 14 කියන අවුරුදු පහට දර්ශකයගේ. මත්තද පිළිතුරු වාන්ති දාලා තියෙනවා. හරි උත්තරේ හොඳයි. හරි. බලමු. දැන් අපි 2010ට හදමුකෝ. 2010ට නව අගේ හදලා බලමු. දැන් අපි දන්නවා 100යි කියලා. පදනම් වර්ෂය ගලන එක 100යි කියලා. 100 එනව නේද කියලා බලමු. මේ සූත්‍රයට අනුව 2010ට හදුවොත් එහෙම ගණන් බලන වර්ෂයේ පැරණි දර්ශකය කොච්චරද? 180යි.
දැන් නව පාද වර්ෂය මොකද්ද? ඒකත් 2010මනේ. ඒකේ පැරණි දර්ශකයාගේ 180යිනේ. 100යි. ඊට පස්සේ අපි හදලා බලමු 2011ට. අලුත් අගේ 200යි. 2011 පැරණි දර්ශකයේ 200යි. නව පාද වර්ෂය දිගටම 2010යි. වැඩි කිරීම 100. 111.1. 2012 අපි හැදුවා 2013ට හදලා බලමු. 2013ට හදපුවාමත් වෙනවා. අගේ කොච්චරද? 250යි. ගණන් බලන වර්ෂයක 2013 පැරණි දර්ශකයාගේ කොච්චරද? 250යි. නව පාද වර්ෂය කියන්නේ 2010. 2010 පැරණි දර්ශකයාගේ 180යි. ඔක 100 වැඩි කරපුවාම අපිට එනවා ගියා 138.89 කියලා. දැන් බලන්න මේ දිගටම මේ 2010 පැරණියගේ තමයි මේ යට ඉන්නේ. ඔය වගේ මෙහෙම දර්ශක ශ්‍රේණිය හදාගෙන ගියපුවාම වෙනවා අපේ අලුත් දර්ශක ශ්‍රේණිය 2010ගේ 100යි මෙතන 111.11. මෙතන 125යි. මෙතන 138.8යි 9යි මෙතන 166.6යි කියලා එනවා. ලස්සන දර්ශකාංක පෙළිය ආවා. දැන් බලන්න කලින් බැලුවාම දැන් කලින් මේ වගේම 2010ට සාපේක්ෂව 14 මිල මට්ටම හොයන්න පුළුවන්. 300 කලින් එක දැන් එක 300යි 2010 එක 180යි. කොහෙල වෙලා 166කින් වැඩි වුණා කියලා කියන්න පුළුවන්. හැබැයි ඊට වඩා සරලයිනේ මේ දර්ශකයේ අලුත් කරපුවාම. දැන් කෙලින්ම 166.6 කියලා දර්ශකාංකයම තියෙනවා. අපිට එතන 100ක් අඩු කරලා 166කින් වැඩි කළා කියලා ලේසියෙන්ම කියන්න පුළුවන්. දර්ශකයේ අර්ථාන්විත බව වැඩි වෙනවා මෙහෙම යාවත් කාලින කරපුවා. දැන් ඔයගොල්ලන්ට මේ සහල් මිල දර්ශකයක අගයක් දීලා තියෙනවා 2010 කරන්නේ. ඒකේ උත්තර ටික මම දාන්නේ ත්‍රෝලන්ට ගෙදර දේවක හදා ගන්න පුළුවන්. ඒතර අලුත් ක්‍රම යනවා මේක 100ක් වෙනවා. මේක 118.118.8ක් වෙනවා. මේක 127.27ක් වෙනවා. මේක 145.45ක් වෙනවා. මෙතන ආගේ 181.82ක් වෙනවා. කට්ටිය පිළිතුරු දාලා තියෙන හොඳයි. දාලා තියෙනවා. දැන් අපි බලමු අපේ අන්තිම කොටස මූර්ත වැටුප කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ගේ වැටුප 2015 දී ඔයගොල්ලන්ගේ වැටුප රුපියල් 100ක් වුණා කියලා හිතන්න. 2015 දී ඔයගොල්ලන්ගේ වැටුප රුපියල් 100ක් වුණා කියලා හිතන්න. ඊට පස්සේ දැන් ඔන්න 2020 අවුරුද්දට එනවා. 2020 අවුරුද්දේදී ඔයගොල්ලන්ගේ වැටුප රුපියල් 200ක් වෙලා. වැටුප දැන් වැඩි වෙලා තියෙන කොච්චරකින්ද 100කින් වැඩි වෙලා 100ට 200ට වැඩි වෙලා. දැන් ඔයගොල්ලෝ තෘප්තිමත්ද? දැන් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් හරි අපි තෘප්තිමත් තමයි නේද? වැටුප ඩබල් වෙලා. දැන් අපිට සතුටුයි. දැන් ඔය එකම මම කියනවා දැන් ඔයගොල්ලෝ 2015 දී මේ මුළු වැටුපම භාවිතා කළේ ආහාර ලබා ගන්න. පාන් මිලදී ගන්න කියලා හිතමුකෝ අපි නිකමුට. 2015 පාන් ගෙඩියක මිල මම කියන රුපියල් 25යි කියලා. පාන් එකක් රුපියල් 25යි. එහෙනම් 2015 දැන් ඔයගොල්ලන්ට මේ රුපියල් 100ක වැටුප හම්බුනා පාන් ගෙඩි කීයක් ගන්න පුළුවන්ද? පාන් ගෙඩිය ඔයගොල්ලන්ට ගන්න පුළුවන් රුපියල් 100 බෙදීම 25. පාන් ගෙඩි 4ක් පරිභෝජනය කරන්න පුළුවන් ඔයගොල්ලෝ වැටුපේ. මොන 2015 ඔයගොල්ලෝ පාන් ගෙඩි 4ක් පරිභෝජනය කරලා තියෙනවා.
දැන් 2020 ඕගොල්ලන්ගේ වැටුප රුපියල් 200යි. දැන් ඕගොල්ලෝ යනවා කඩේට පාන් ගන්න මේ වැටුප අතරක්. දැන් ඕගොල්ලන්ට ඕනේ පාන් ගෙඩි 4ක් ඕනේ කියලා තමයි. ඉතින් ගිහිල්ලා බලපුවාම පාන් ගෙඩියක මිල වැඩි වෙලා. පාන් ගෙඩියක මිල වැඩි වෙලා රුපියල් 50ට. දැන් ඕගොල්ලන්ට පාන් ගෙඩි කීයක් ගන්න පුළුවන්? පාන් ගෙඩි කීයක් ගන්න පුළුවන්ද? ඕගොල්ලන්ගේ වැටුප 200යි පාන් ගෙඩියක මිල 50යි. එහෙනම් පාන් ගෙඩි 4යි ගන්න. දැන් ඕගොල්ලන්ට මේ වැටුප මේ 100 ඉඳලා 200ට වැඩි වුණා කියලා වැඩක් වුණාද? දැන් ඔයගොල්ලෝ පටන් ගත්ත සතුටක් ඇති වුණා කියලානේ වැටුප වැඩි වෙලා හරියට සතුටුයි. දැන් සතුටක් එනවා විශේෂ. 2015 වැටුපෙන් අන්තිමේ දැන් සල්ලි අරගෙන අපි මොකද කරන්නේ? ඔක පරිභෝජනය කරන්න බෑ. වැඩිපුර සල්ලි කොළ හම්බුණා කියලා වාසියක් තියෙනවද අපිට? දැන් කලින් 100 කොළ දැන් 100 කොළ දෙකක් හම්බුණා. 100 කොළ දෙක අපිට කන්න බෑ නේද? ඒතර අපි ඕකෙන් කරන වැඩේනේ වැදගත්. දැන් කලිනුත් අපි පාන්ගිඩි 4ක් කෑවා දැනුත් පාන්ගිඩි 4ක් කනවා. වෙනසක් නෑ නේද? මේක තමයි මේ මූර්ත වැටුප කියලා කියන්නේ. කියන්නේ ඇත්තට අපිට මේ මුදලේ වටිනාකම නාමික වටිනාකම නාමිකව අපිට කොළව ගන්න වැඩිපුර හම්බෙලා තියෙන හැබැයි අපිට මුදලෙන් කරන්න පුළුවන් දේ වෙනසක් වෙලා නැහැ. ඕක තමයි මූර්ත වැටුප කියලා කියන්නේ. මූර්ත වැටුප කියලා කියන්නේ අපිට ඇත්තට මේ මුදලෙන් මොකක්ද කරන්න පුළුවන්. අන්න ඒක වෙනස් වෙනවද කියලා බලන එක තමයි මේ මූර්ත වැටුප අධ්‍යයනයේදී අපි කරන්නේ. ඒතර මොකක්ද අපි බලන්න ඕනේ? අපි බලන්න ඕනේ අපිට හම්බෙච්ච නාමිකාගේ ඉලක්කම නෙමෙයි. අපිට ඕකෙන් කරන්න පුළුවන් දේවල්. අපිට ඕකෙන් කොච්චර මිලදී ගැනීමක් කරන්න පුළුවන්ද කියන එක තමයි අපි බලන්න ඕනේ. බලන්න කියවල. පුද්ගලයෙකුගේ නාමික වැටුප උද්ධමනය සඳහා සැකසීමෙන් පසු මූර්ත වැටුප ලැබේ. දැන් උද්ධමනය සඳහා සකසන එක තමයි මම ඔය කළේ. 2015 100ක් තිබ්බා. 2020 200ක් තිබ්බා. හැබැයි අර පාන් වල තිබ්බ උද්ධමනයේ හින්දා මූර්ත වැටුප වෙනසක් වෙලා නැහැ කියලා අපි දැක්කා. කිසියම් පුද්ගලයෙකුගේ ක්‍රය ශක්තිය මිලට ගැනීම හැකියාව සඳහා බලපාන මූර්ත වැටුප. දැන් දැක්කද 2015 2020 අතර මෙයාගේ මේ නාමික වැටුප ඉලක්කම වෙනස් වෙලා තිබ්බට මූර්ත වැටුප වෙනසක් වෙලා නැහැ. ඒ හින්දා තමයි මෙයාගේ මේ මිලදී ගැනීම හැකියාව. දැන් අපි උදාහරණ දෙනම් පාම් මිලදී ගැනීම හැකියාවට වෙනසක් වෙලා නැත්තේ. දැන් මෙයාගේ මූර්ත වැටුපත් වැඩි වෙලා තිබ්බනම් ඒ කියන්නේ උද්දමනයට සාපේක්ෂව මෙයාගේ නාමික වැටුප වැඩි වෙලා තිබ්බනම් එහෙම මෙයාට වැඩිපුර පාන් ගන්න පුළුවන්. ඔන්න මෙයාගේ මිලදී ගැනීම හැකියාව. එහෙම නැත්නම් ක්‍රය ශක්තිය වැඩි වෙලා. අන්න එතකොට අපිට දකින්න මූර්ත වැටුප වැඩි වෙලා කියලා. හැබැයි දැන් මේ උදාහරණ දෙනවා මෙයාගේ මූර්ත වැටුප වෙනසක් වෙලා නැහැ. ඊට පස්සේ දීලා තියෙනවා මූර්ත වැටුප ගණනය කරගන්න සූත්‍රය. දැන් අපි බලමු මේ අපි මේ පාවිච්චි කරපු දත්තම භාවිතා කරලා මූර්ත වැටුප ගණනය කරගන්න පුළුවන්ද කියලා. මූර්ත වැටුප කියන්නේ මේකට ඉංග්‍රීසියෙන් කියනවා රියල් වේජ් කියලා. කියන්නේ මේ ඇත්ත තත්ත්වය, ඇත්ත වැටුප. අපිට දැනෙන්නේ ඇත්තට පරිභෝජනය කරන්න පුළුවන් ප්‍රමාණය අපිට වටින. අන්න ඒකේ වෙනසක් තියෙනවද කියලා තමයි බලන්නේ. දැන් අපි නාමික වැටුප කීයද? නාමික වැටුප දැන් 2020 මූර්ත වැටුප තමයි අපි හොයන්නේ. ඒතර 2020 නාමික වැටුප කීයද? 200යි. ඊට පස්සේ දාන්න ඕනේ එක දන උද්දමන අනුපාතය. දැන් ඊට කලින් උද්දමනේ හොයාගන්න එපා. හරි. දැන් අපි බලමු පාන් වල උද්දමනේ කොච්චරද කියලා. උද්දමනේ හොයන්නේ කොහොමද? 2020 මිල බෙදීම මිල 2015 වැඩි කිරීම 100% නේ. 2020 මිල 50යි 2015 මිල 25යි. ඔක 100% වැඩි කරපුවාම වෙනවා අපිට 200ක් කියලා එනවා. දැන් මේ සූත්‍ර වලට එක දන උද්දමන අනුපාතය කියලා ඕගොල්ලෝ හැමතිස්සෙම ආදේශ කරද්දී දාන්නේ ප්‍රතිශතය නෙමෙයි දශමයක. හරිද? දැන් කොහොමද ප්‍රතිශතය නැතු දශමයක කරන්නේ? ප්‍රතිශතය අපි බෙදන්න ඕනේ 100. ඒ කියන්නේ සරලව ගියොත් මේ 100 වැඩි නොකර මේක ගත්තා නම් හරි. ගත්තාම එන්නේ දෙකනේ. ওই දෙක තමයි දාන්න. ඔව්. එහෙම නැත්නම් බැරි වෙලාවක ප්‍රතිශතය දීලා තිබ්බොත් එහෙම මොකද කරන්න ඕනේ? දශම කරන්න. ඔක බෙදන්න ඕනේ 100. එතකොටත් එනවා 2. දැන් මෙතෙන්ට ඉලක්ක මොකද්ද? 2ද 1ද? මට අන්නේ කියන්නේ. දාන්න බලන්න උත්තරේ. මෙතෙන්ට එන උත්තරේ 2ද 1ද?
එකයි හරි ඔයගලන්ට තේරෙනවා. එද හිතන්නකෝ උද්දමන අනුපාතය 10%ක් වුණා කියලා. එහෙම වුණා නම් එහෙම මෙතන මේ ප්‍රතිශතය විදිහට එන්නේ අපිට 110යි. ඒතර අපි දන්නවා 100 අඩු කරලා වැඩි වෙච්ච ප්‍රතිශතය තමයි උද්දමනය කියලා කියන්නේ. 110 කියලා කියන්නේ කලින් 100ක් තිබ්බනම් දැන් 110යි. අපිට ඕන වැඩි වෙච්ච ටිකනේ. වැඩි වෙච්ච ටික අපි හොයන්නේ 110න් අඩු කරනවා 100. ඒතර 110 තමයි වැඩි වෙච්ච ටික. ඔන්නේ වැඩි වෙච්ච ටික තමයි උද්දමන අනුපාතය කියලා කියන්නේ. ඒතර ඔය 10 තමයි දශම කරන්න ඕනේ. 10 දශම කරන්නේ 10 100න් බෙදලා. 10 100න් බෙදිනම් දශම 1යිනේ. ඒතර ඒ වගේ තමයි මෙතන. මෙතන දැන් 200යි කියලා තිබ්බට මේ 200න් වැඩි වෙච්ච ටික කලින් තිබ්බ 100ට සාපේක්ෂව දැන් 200. ඒතර වැඩි වෙච්ච ටික 100යි. ඔය 100 100න් බෙදපුවාම තමයි එකක් කියලා එන්නේ. ඒතර මේ විදිහට මෙහෙම 50 වෙදි 25 අනුපාතේ ආපු වෙලාව ආව නම් එහෙම දැන් දෙකක් නෙන්නේ. දෙකක් වෙලා තියෙන කලින් තිබ්බ එක තමයි මේ දෙකක් වෙලා තිබ්බේ. කලින් තිබ්බ එක අඩු කරන්න ඕනේ වැඩි වෙච්ච ටික. කියන්නේ උද්දමනේ හොය. ඒතර එක තමයි එන්නේ උත්තරේ විදිහට. දැක්කනේ හැමතිස්සෙම එකක් අඩු කරන්න ඕන කියලා මතක තියාගන්න. අනුපාතය හැමතිස්සෙම එකක් අඩු කරන්න. ප්‍රතිශතය තිබ්බම හැමතිස්සෙම 100ක් අඩු කරන්න ඕන උද්දමනේ හොය. එනවනේ එක දැන් එක දැම්ම. ඒතර 200 බෙදීම 2 100යි කියලා දැක්ක. 2015 වැටපු කොච්චර තිබ්බේ 100යි. දැන් 2020 දිත් මූර්ත වැටපුවා වෙනවා 100ම කියලා. එහෙනම් මූර්ත වැටපු වෙනසක් වෙලාද නැහැ. අපි දැක්කනේ හරිනේ. පාංගිනි 4මයි ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔය විදිහට තමයි අපි අපේ මූර්ත වැටපු ගන්න කරන්නේ. එතර අපි අපේ පඩි වැඩි කරගන්නදී දැන් ආයතන වල ගිහිල්ලා අපි යුද්ධෝෂනාරි මොනවා හරි ඉල්ලීම් කරලා වෙලා පඩි වැඩි කරද්දී අපි හැමතිස්සෙම වැඩි කරගන්න ඕන මොකද්ද? අපි අර නිකන් නාමිකාගේ ඉලක්කම දිහා විතරක් බලලා වැඩක් නැහැ. උද්දමනයත් බලලා අපි බලන්නේ අපේ මූර්ත වැටපු වැඩි වෙනවද කියලා. අපි මිලදී ගැනීමේ හැකියාව ක්‍රය ශක්තිය වැඩි වෙනවද කියලා අපි බලන්න. දලදේශීය නිෂ්පාදිත අවදමකය. මේක අතර මූර්ත වැටපු වගේම එකක් තමයි. දැන් දලදේශීය නිෂ්පාදනය කියලා කියන්නේ මොකක්ද? දලදේශීය නිෂ්පාදනය කියන්නේ රටක් තුළ නිපදවන භාණ්ඩ හා සේවාවල වටිනාකම නේ. ඒතර මේ භාණ්ඩ හා සේවාවල වටිනාකම විදි දෙකකින් වැඩි වෙන්න පුළුවන්. දැන් ලංකාව ගත්තොත් එimhe දැන් ලංකාවේ සාමාන්‍ය දලදේශීය නිෂ්පාදනය කොච්චරද? ගිය අවුරුද්ද ගත්තොත් එimhe මම හිතන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 85ක් විතර තමයි දලදේශීය නිෂ්පාදනය. දැන් ඕක අගේ මේ අවුරුද්දට එද්දී ඇමරිකානු ඩොලර් බිලියන 100ක් වෙනවා කියලා හිතන්නකෝ. ඒතර ඕක වැඩි වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඇත්තටම මේ රටේ නිෂ්පාදනය වල භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙනවා. දැන් අපේ රටේ මොනවද හදන්නේ? ඇඟලුම් හදනවා, තේ හදනවා. තේ නිෂ්පාදනය කරනවා, පොල් රබර් නිෂ්පාදනය තියෙනවා. ඇත්තටම මේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි වෙලා. දැන් ජර්මනිය වගේ උදාහරණයක් ගමුකෝ. ඒතර ජර්මනි දලදේශීය නිෂ්පාදිතේ ලොකු ප්‍රතිශතයක් තියෙනවා මෝටර රථ වලට. ඒතර ඇත්තටම දැන් ජර්මනිය 2020 දී කාර් මිලියනයක් හදලා තිනවා. දැන් මේ අවුරුදු මිලියන 1.2ක් හදලා තියෙනවා. ඒතර ඇත්තටම භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙලා හින්දා තමයි මේ දලදේශීය නිෂ්පාදිතේ වැඩි වෙලා තියෙන්නේ. ඔය එක විදියක්. අනිත් විදිය තමයි දැන් මේ දලදේශීය නිෂ්පාදනය කියන්නේ භාණ්ඩ හා සේවාවල වටිනාකමනේ. ඒතර වටිනාකම හැදෙන්නේ කොහොමද? මිල වැඩි කිරීම ප්‍රමාණයනේ. අර දැන් ජර්මනිය ගත්තොත් එහෙම කාර් මිලියනයි 2020 හදලා 2021 ත් කාර් මිලියනෙමයි හදන්නේ. හැබැයි ඒකේ මිල වැඩි වෙලා තියෙනවා. ඒතර මේ මිල වැඩි වුණාම දලදේශීය නිෂ්පාදනය වැඩි වෙනවා. මොකද වටිනාකම වැඩි වෙන නිසා. ඒතර අපි දැක්කා විදි දෙකක් වැඩි වෙන්න පුළුවන්. කොහොමද? ඇත්තට නිෂ්පාදනය කරන භාණ්ඩ හා ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. අනිත් එක තමයි මිල වැඩි වීම හින්දා දලදේශීය නිෂ්පාදනයගේ වැඩි වෙන්න පුළුවන්. ඒතර වඩා හොඳ එක මොකක්ද? හොඳ එක තමයි දැන් දලදේශීය නිෂ්පාදනයේ මයින්ෝනේ ඇත්තට සිදුවන ආර්ථික කටයුතුනේ. ඒතර මිල කියන එක වැඩි වෙනවා කියලා කියන්නේ උද්දමනය වැඩි වෙනවා. ඒතර උද්දමනය වැඩි වෙච්ච ඉඳ දලදේශීය නිෂ්පාදනය වැඩි වෙච්ච එක අපිට එච්චර අදාළත්වයක් අපිට එච්චර වාසියක් නැහැ. අපි ඇත්තට බලන්න ඕන රටක් සංවර්ධනය වෙනවා කියලා බලන්න ඕන මොකද්ද? රට තුළ නිෂ්පාදනයේ භාණ්ඩ හා සේවාවල ප්‍රමාණය තමයි වැඩි කරන්න ඕන. හරිද? එතකොට දැන් අපි සාමාන්‍යයෙන්ම ඉන්නේ මිල මට්ටම් වල ඉන්නේ නාමික මිල මට්ටම් වල ඉන්නේ වටිනාකම් වල ඉන්නේ. ඒතර අපිට එහෙම දලදේශීය නිෂ්පාදිතය ආවහම අපි කොහොමද ඇත්ත දලදේශීය නිෂ්පාදිතය කියන්නේ මූර්ත දලදේශීය නිෂ්පාදිතය ගණනය කරගන්නේ කියන එක තමයි අපි ඉගෙන ගන්න යන්නේ. කියන්නේ ඇත්තට කොච්චර භාණ්ඩ හා සේවා ප්‍රමාණය නිෂ්පාදනය කළාද මේ අවුරුද්දේ ඒක කලින් අවුරුද්දට සාපේක්ෂව වැඩි වෙලාද අඩු වෙලාද කියලා බලන එක තමයි අපි මේ කරන්න යන්නේ. දලදේශීය නිෂ්පාදිතයේ වෙනස මිල මට්ටම වෙනස් වීම මත කොතරම් රඳා පවතින්නේද යන මෙමගින් මැනේලු. කියන්නේ දලදේශීය නිෂ්පාදිතය ගිය අවුරුද්දේ 85යි මේ අවුරුද්දේ 100යි. ඔය විදිහට 85 ඉඳලා 100ට වැඩි වෙද්දී ඔය විදිහට 85 ඉඳලා 100ට වැඩි වෙද්දී දැන් මේ මෙතන වැඩිලා තියෙනවනේ 120කින් විතර. ඔය 120ම ඇත්තටම මේ භාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙච්ච ඉඳ වැඩි වෙලාද? එහෙම නැත්නම් මේ මිල මට්ටමේ ඉඳද වැඩි වෙලා තියෙන්නේ කියලා තමයි අපි බලන්න යන්නේ.
එතකොට ඒකට අපිට සූත්‍රයක් දීලා තියෙනවා දලදේශීය නිෂ්පාදිත අවදාමකයේ සමානයිලු නාමික දලදේශීය නිෂ්පාදිතයේ බෙදීම මූර්ත දලදේශීය නිෂ්පාදිත. දැන් මේ සූත්‍ර පොඩ එහාට මෙහාට කරලා බලන්න. අර කලින් මූර්තයට වගේ මූර්ත දලදේශීය නිෂ්පාදිතයේ සමානයි මේක මම මේ මෙහාට ගෙනියනවා. ඒතර මේක මෙහෙම යටට එනවා. නාමික දලදේශීය නිෂ්පාදිතයේ බෙදීම දලදේශීය නිෂ්පාදිත අවදමකය. දැන් අරකමනේ අර සූත්‍රමයි. මේ දලදේශීය නිෂ්පාදිත අවදමකය කියලා කියන්නේ උද්දමන අනුපාතය. හොඳයි. ඒතර අර සූත්‍රයම තමයි මේ වචනේ එහාට මෙහාට කරලා තියෙන්නේ. මේ දලදේශීය නිෂ්පාදිත අවදමකය කියලා අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ උද්දමනයට සමානම එකක් තමයි. උතන පොඩි වෙනසක් තියෙනවා. පොඩි වෙනස තමයි දැන් උද්දමනයේ තියෙන්නේ. උද්දමනය සාමාන්‍යයෙන් අපි ගන්න කරන්නේ මිල දර්ශක මතනේ. මිල දර්ශකයේ තියෙන පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා. දැන් මෙතන මේ දලදේශීය නිෂ්පාදිත අවදාමකය ඇතුලේ ඊට වඩා ගොඩක් පුළුල් වපසරයක භාණ්ඩ හා සේවා තියෙනවා. දැන් අපි පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා විතර ගන්න නැහැ නේ. අපි නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර වගේ නිෂ්පාදනය කරන රටක් නම්. ඒතර ඒවා හැමදේම තියෙනවා මේක ඇතුලේ. රබර් නිෂ්පාදන අරෝමම හැමදේම තියෙනවා. රටේම නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වල මිල මට්ටම කොච්චර වැඩි වෙනවද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ මෙතන හම්බෙන අනුපාතය. මේකත් උද්දමන අනුපාතය වගේම එකක් තමයි මේ දලදේශීය නිෂ්පාදිත අවදමකය කියලා හම්බෙන්නේ. මේ අවදමකය කියලා වචනේ භාවිතා කරන්නේ මේක හින්දා අර නාමිකගේ අඩු වෙනවනේ. දැන් හිතන්නකෝ දැන් නාමික අගේ 100යි කියලා නාමික දලදේශීය නිෂ්පාදිතයගේ 100යි කියලා. එතන හිතන්නකෝ දැන් මෙතන මේ දලදේශීය නිෂ්පාදිත මිල මට්ටම වැඩි වීම 10%ක් විතර තිබ්බා කියලා. එතන මූර්ත එක හෙව්වහම අපිට කී වගේ අගයක් දෙන්නේ? නාමිකගේ 100යි 100 බෙදන්න ඕනේ මේ අවදමකේ. එතන අවදමකේ 1.1ක් වගේ වුණා නම් එහෙම එතන මෙතන එනවා 90ක් වගේ අගයක්. දැක්කද? අර නාමික දලදේශීය නිෂ්පාදිතයගේ 100 අඩු වුණා මූර්ත වශයෙන් 90ට. ඒ කියන්නේ අවදමකයක් නෙවෙන්නේ මේ. මූර්තගේ අඩු කිරීමක් නෙවෙන්නේ. ඒකයි මේ ක්‍රමේ දලදේශීය නිෂ්පාදිත අවදමකය කියලා කියන්නේ. දලදේශීය නිෂ්පාදිතය කියන නාමිකගේ අපි අවදමනය කරන්න භාවිතා කරනවා මේක. මේකත් ඇත්තට මේ උද්දමනය වගේ අගයක් තමයි මේ ඒ අවුරුද්ද ඇතුලේ භාණ්ඩ සේවාවල පොදු මිල මට්ටම කොච්චර ප්‍රමාණයක් වැඩි වුණාද කියන එක තමයි මේකෙන් එන්නේ. තර පදන වර්ෂය තමයි මෙම දර්ශකගේ 100 එක ඕනේ කාරණේ පදන වර්ෂය දල වශයෙන් ගොඩක් දර්ශකවලගේ 100ක් කියලා තමයි භාවිතා කරන්නේ. පැහැදිලිනේ මොන හරි ගැටලු තියෙනවද? දැන් අපි බලමු සාරාංශයක් විදිහට අන්තිම ස්ලයිඩ් එක ශ්‍රී ලංකාවේ භාවිත වන දර්ශකාංක කීපයක් මොනවද කියලා. තමයි ජාතික පාරිභෝගික මිල දර්ශකය. ජාතික පාරිභෝගික මිල දර්ශකය කියන අපි තෙක් කතා කරමු මේ මිල දර්ශකය. ඉතින් ලංකාවේ ප්‍රධාන මිල දර්ශක දෙකක් භාවිත කරන එකක් තමයි ජාතික පාරිභෝගික මිල දර්ශකය අනිත් එක කොළඹ පාරිභෝගික මිල දර්ශකය. ඉතින් මේ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ පදනම් වර්ෂ 2013 වගේ තමයි භාවිත කරලා තියෙන්නේ. මම කලින් කිව්ව විදිහට මෙතන මේක සම්පූර්ණ ලංකාවම ආවරණය වෙන පරිදි තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ තොග මිල දර්ශකය කියලා කියන්නේ මේ තොග භාණ්ඩ හා සේවා. කියන්නේ භාණ්ඩ තොග භාණ්ඩ. තොග වෙළඳපොළ කියලා තියෙන්නේ. එළවලු තොග වෙළඳපොළ, මාළු තොග වෙළඳපොළ, සහල් තොග වෙළඳපොළ වල තියෙනවා. ඊට තොග මිල නිරූපණය වෙන දර්ශකයක් තමයි ඕක. ඊට පස්සේ කොටස් වෙළඳපොළ මිල දර්ශක දෙකක් දීලා තිනවා. සමස්ත කොටස් මිල දර්ශකේ. දැන් මේ දැන් මිල දර්ශක වගේ මේක සාමාන්‍ය යාවත් කාලන කරගෙන යන්නේ කොටස් මිල දර්ශක. අනුපාතය වෙනස් කරන්නේ මොකද? හේතුවක් නැහැනේ. ඒ කියන්නේ අපි මිල දර්ශකවල හැමතිස්සෙම අර උද්දමනය කියන එකක් ගන්න කරගන්න ඕන අවුරුද්දක් පාසා. දැන් කොටස් මිල දර්ශකේ එහෙම අවුරුද්දක් පාසා වැඩි වෙන එක අඩු වෙන එක බලලි ඉවරලා ප්‍රතිපත්තියේ තීරණ ගැනීමක් කියලා එකක් නැහැ. ඒ කියන්නේ එතන උච්චාවචන වෙන ගොඩක් කරුණු බලලානේ. ඒතර එතකොට අපිට ඒකේ වාසිය තියෙනවා ගොඩක් කාලයක් තිස්සේ උච්චාවචන දිහා බලන්න තිබ්බනම් හොඳයි. ඒක ඔයගොල්ලෝ කොටස් මිලවල් ගැන විස්තරට අධ්‍යයනය කරද්දී තේරෙයි. ඒතර සමස්ත කොටස් මිල දර්ශක ඇත්තට 1985 හදපු එකක් දැන් තියෙන්නේ. ඒතර 1985 ඉඳන් වෙනස් නොවි ඇවිල්ලා. එතකොට S&P 20 දර්ශකය කියලා කියන්නේ අර මිලංකා මිල දර්ශකය කියන එක. ඒක 2012 අලුතෙන් හදපු මිල දර්ශකයක්. ඒකෙත් ඇත්තට පදන වර්ෂය 2012 තමයි මේවා කරලා තියෙන්නේ. ඒකෙත් ආරම්භකගේ 100 නෙමෙයි 1000යි. ඒතර මේ කොටස් මිල දර්ශක මේ සාමාන්‍ය පාරිභෝගික මිල දර්ශක වලට පොඩ්ඩක් වෙනස් කෙද්ද ඔයගලන්ට පේනනේ මේක 100 නෙමෙයි පටන් ගන්න තියෙන්නේ 1000න් පටන් ගන්න තියෙන්නේ. ඒගොල්ලන්ට කැමති ගානකින් පටන් ගන්න පුළුවන්. දැන් ඒකගේ 3000 ගානක් වගේ ඒතර 3 ගුණයක් වගේ වැඩි වෙලා 2012ට සාපේක්ෂව. හරි.
දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේ ගැටලු ටිකක් බලන්න. මම හිතන්නේ මේ සතිය ගැටලු කරන්නත් මේ හිතන්නේ අපි ටිකක් කලින් අවසන් වෙච්ච හින්දා ඔයගොල්ලන්ට පුළුවන් මේක ගැටලුවක් කරන්න. ඉතුරු ටික ලබන සතිය කරමු. දැන් මේ රෝමිලා කායක කරන්න බලන්න. ස්පෙරි සූත්‍රය ඇසුරෙන් හදන්න බලන්න 2017 සඳහා පාරිභෝගික මිලදර්ශක. ඊළඟට මේ ඔයගොල්ලන්ට මට දෙන්න පණිවිඩයක් තියෙනවා. අර ඔයගොල්ලන්ගේ ක්ලාස් රූම් එකට මේ අප්ලෝඩ් කරලා ඇති ඉවැලුවේෂන් ෆෝම් එක. අනේ ඉවැලුවේෂන් ෆෝම් එක අනිවාර්යෙන් මේ පුළුවන් නම් අද දවස් ඇතුළේම සම්පූර්ණ කරලා සබ්මිට් කරන්න. එහෙම නැත්නම් මේ සතිය ඇතුලේ ඉවැලුවේෂන් ෆෝම් එක සබ්මිට් කරන්න. හරි. හැදුවද? මාත් හදාගෙන යන්න. ඔයගොල්ලොත් හදාන්න. ඉතින් දැන් ලැස්පෙරස් ක්‍රමයනේ. ලැස්පෙරස් ක්‍රමය කියලා කියන්නේ මොකද්ද? සූත්‍රය. සිග්මා PnQ0 නේ. බෙදීම sigma P0 Q0 මෙයා නියත.
तो 2017 දී ටිකක් ගණනය කරලා බලමු. 750 වැඩි කිරීම 105 වැඩි කිරීම 105ද අන්න වැරද්දුවනේ මම 750 වැඩි කරන්න ඕන 90 ධන 900 වැඩි කිරීම 40 ධන 650 වැඩි කරන්න ඕන 110 නෙමෙයි 60න් 450 වැඩි කරන්න ඕනේ 55 උත්තරේ එනවා 1,47,000 නෑ 1,46,625 මේ 2017 2010 කෙනවා මානු දන 40 දන 60 දන බලන්න හේතුව දැම්මද ඒක උත්තර දාලා තියෙනවා නෑ මේ උත්තර නෙමෙයි මේ අගයන් දෙක හරියද මේ 2,46,000 ගාන ආවද ඔයගොල්ලන්ට සර් ඔව් සර් මේකේ මේ PN කියන එක 105 නෙමෙයිද? ඒ කියන්නේ මේ පාරිභෝගික ප්‍රමාණය කියන එක නේද ඉස්සෙල්ලා අරගෙන තියෙන්නේ chart එකේ? ඔව් මම වැරද්දුවනේ ඔව් සරි පොඩි වැරදි ඒ කියන්නේ දැන් මේක මේක වැරදි මේක අවුලක් නෑනේ මෙතන අගේ කීයක් ආවද ඔයගොල්ලන්ට 2017 අගේ කීයක් ආවද 1,47,000ද एक 1,67,250නේ අවන්තිට එක උත්තරයක් ඇවිල්ලා තියෙන්නේ අනුෂ්කට එක උත්තරයක් හරි මමත් මේ හදාගෙන තියෙන ගානේ මම දාගෙන තියෙන 1,47,000 කියලා මම වැරද්දක් තියෙනවද කියලා බලන්න හරි 1,47,000ක් ආවා කියලා හිතුවොත් එහෙම ඊට පස්සේ මෙන්න මේ ටික වෙනස් වෙනවා දැන් මම වැරද්දුවානේ මෙතන දැන් මොකද වෙනවනේ මිල 105යි පරිභෝජනය කරපු ප්‍රමාණය 750යි එතන මේ ටික වැරදි මොකද වෙන්න ඕනේද අර පරිභෝජනය කරපු ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ නේ 625මයි භාවිතා කරන්න ඕනේ හැබැයි වැඩි කරන්න ඕනේ ඒකක මිල 105යි පරිභෝජනය කරපු ප්‍රමාණය 750යි නේ මේ ආගේමයි වැඩි වෙන්න ඕනේ ඒකක මිල 65යි පරිභෝජනය කරපු ප්‍රමාණය දැන් 650 නෙමෙයි භාවිතා කරන්න ඕනේ 900 නේ 900මයි ලස් පෙරස්නේ වැඩි කරන්න ඕනේ 110යි ධන පරිභෝජනය කරපු ප්‍රමාණය 350 තමයි ලස් පෙරස් ඉඳ දෙකටම භාවිතා කරන්න ඕනේ 350 වැඩි වෙන්න ඕනේ 95න් අලුත් ඒකක ප්‍රමාණය. ඒතර උතන එකතු වෙනවා ඔව්. උතන එකතු වෙන්න ඕනේ ඔයගොල්ලන්ට. මම හදාගෙන තියෙන උත්තරය අනුව එකතු වෙනවා 2,46,625ක්. ලස් පෙරස් ක්‍රමය අනුව දර්ශකයාගේ එන්නේ එන්න මේ 2,46,625 බෙදීම 1,47,7,000 වැඩි කිරීම 100%.
ඔතන උත්තරේ එනවා 167.8ක් කියලා. මේ උත්තරේ තමයි අරන් තියෙන්නේ. මොන හරි වෙනසක් තිබ්බොත් මට ලබන සතිය කියන්නේ මම පැහැදිලි කරලා දෙන්න. හරි. කාටවත් ප්‍රශ්නයක් නැත්නම් ඒ ගැටලුව ගැන අපිට අද පන්ති ඉවර කරන්න පුළුවන්. වෙනස් වෙනස් උත්තර ආපු අය බලන්න මේ උත්තරේ වෙනවද කියලා. දැන් මම වර්කින් එක දැම්මනේ. හරි. එහෙනම් අපි අදට පන්ති අවසන් කරමු. මේ ගැටලුව සම්බන්ධ මොන හරි ගැටලු තිබ්බොත් ලබන සතිය අහන්න. ඊට අමතරව අපි ලබන සතිය දැන් මේ තියෙන ගැටලු දෙක උත්සාහ කරගෙන එන්න ගෙදරදී අපි මේ ගැටලු දෙක හදමු. ඊට අමතරව තව ගැටලු ටිකක් මම මේ සතිය වන්න. එතන මේ ගැටලු ටිකත් අපි සාකච්ඡා කරමු. ඊට අමතරව රිවැල්යුෂන් ෆෝම් එකත් එනක් සබ්මිට් කරන්න.